සංගීත ලෝකයේ විවිධයින් පසු කරගෙන ගලාගෙන යන ප්‍රවාහයන් ඕනෑතරම් තිබෙනවා. අපි මේ අද කතා කරන්නේ මහා ගංගා නිර්මාණය කළ නොසිදෙන උල්පතක් පිළිබඳව. ඔහු ගීපද රචනාව, සංගීත නිර්මාණය, ගායනය මේ සියල්ලගේම විදග්ග ප්‍රවීණයෙක්. ඒ සියල්ල පරයානගෙන පරම්පරාවක් නිර්මාණය කිරීමේ නිර්මාතෘවරයෙක්. 90 දශකයේ ගායන ශිල්පීන් පරම්පරාවේ රසාලිප්ත ගීත ඔබ රස විඳිනවා නම් ඒ සියල්ල පිටුපස රැඳී සිටින පහන් කණුව නැත්නම් ඒ සියල්ලටම ආලෝකයේ සැපයූ නිර්මාතෘවරයා වන්නේ සංගීත උපදේශකවරයා වන්නේ අපේ මේ කතානායකයා. ඒ නිසායි ලෙන්ගතුව පරම්පරාවක කීර්තිය පිළිබඳ කිත් විදහා පාන්න මේ වෙලාවේ අපි ඔබට ආරාධනා කරන්නේ. හිම මීදුම් වලාකුලේ මගේ වේදනා අරන්නේ දැසක් හඬවා වත මිලින වෙලා මගේ කඳුලෙල්ලේ ඔබ දැස දරා සුරාෙන් මට වරම් මෙරි ඔබේ සුමුදු අතින් මගේ කඳුළු පිසින් මා හඬවා රිදවා ගියදා සෙනෙහේ නොහඳුනනා හින්දා මාරියක් දීක යනවා කබන් සුරල් හඬරෙල් දෙනවා තුරුලතා මඩුනේ මේ කතා ඇසෙන්නේ මව්කනි විදැස පෙනෙනවා සිත පහදිය වත මිලින මුණා අඳුලින් දැස තෙමා ඔබ හඳුනා ගන්න කෙලෙසේ මාදරේ සිහින වැල්ලා කරේ ඉතිරි ගංගාලෙසේ සිතුම් රැල්ලම් වලා මල් පීදිලා ඔබේ පෙම් සුරේ මාසලා මාදරේ විශාරද නිහාල් ගම්හේවා ඔහු කවදාවත් වේදිකාව උඩ ඉඳගෙන තමන්ගේ නම ප්‍රචලිත කර චරිතයක් නෙවෙයි. වේදිකාව මතට පරම්පරාව ගේන්න තමන්ගේ වෙහෙස මහන්සිය දැක්වූ හිතාදර උපදේශකවරයෙක්. ඔහුගේ ජීවිතයේ විවිධ පිටු අපි මෙතන ආදරයෙන් පෙරලන්න බලාපොරොත්තු වෙනවා. අපි තාම සෙනෙහසින් සහ ආදරයෙන් විශාරද නිහාල් ගම්මේවා මහත්මයාණනි ඔබද භාව පිළිගනු ලබන්නේ. මම හිතනවා මේ කතාව ආරම්භ කරන්න හොඳම තැන තමයි ආපසු හැරි වැලීම. පසුගිය දවසක මට හමු වුණා 90 දශකයේ ශිල්පී පරම්පරාවක්ම එක වේදිකාවකදී හඳුන්වා දෙන්න. ඒ එකේ ඉඳලා 10 වෙනියා වෙනකන් ඔක්කොම නම් කරනකොට ඒ හැම තැනකම ගී නිර්මාණ ඇතුළේ තිබුණේ විශාරද නිහාල් ගම්හේවා කියන නම. ඒ දැනෙන ආකාරය මම හිතනවා ඔබ කතා කළ යුතුයි. ඒතර හොඳයි අපිට පටන් ගන්න. ඔව් ඇත්තටම දැන් මම තරුණ සභාවට සම්බන්ධ වෙන්නේ 1983 තම උපදේශකර කළා එන්නේ. තරුණ සභාව කියන එකට මම එනකොට ඒක කණ්ඩායමක් තිබුණා. සංගීත කණ්ඩායමක් තිබුණා යෝන්ගේ කියලා. එතකොට උපදේශකරෙක් හිටියේ නෑ. කලින් උපදේශකරෙක් ඉඳලා ගිහින් තිබුණා. එතකොට ඒතරදී මට තිබුණේ වැඩ කොටස තමයි මේ සඳරසර පිළිබඳ මෙහිම් කටයුතු සහ නිර්මාණ කිරීම කටයුතු. ඊට අමතරව සාල වගකීමක් ආව පාඨමාලාවක් ආරම්භ කරන්න ඕන කෙනෙක්. මොකද දැන් වෙල්ලුටගේ මුල් කාලේ සංගීත කණ්ඩායම් නැටුම් කණ්ඩායම් තිබුණාට ඒ ශිල්පී කට්ට දර්ශකම් පෙන්වනවා. නමුත් ඒ සමහර අයට නම් වශයෙන් එළියට ආවට සමහර අයට එන්න හැකියාවක් නැහැ. වෘත්තියක් නැහැ. උතර මේ සඳහා මොකද කළ යුත්තේ කියන තීරණය මත තමයි ඒකට හිතේ චරිතරත්වත් එක්කන සභාවතුමා එතුමා යෝජනා කරේ මෙතන මේ වගේ වැඩක් වෙන්න ඕන. මෙතන පාඨමාලාවක් යන්න ඕන. මේ ළමයට රස්සාවක් කරලා දෙන්න පුළුවන් ක්‍රමයට සලනක් යන්න ඕන. මම කිව්වා එහෙමනම් සර් මෙතන කෙරෙන්නට ඕන විශේෂ නිර්දේශයක් සකස් කරලා සිලබස් එකක් හදලා මේගොල්ලන්ට ගන්න පුළුවන් අපිට එකම දේ ගුරු පත්තිමත් තමයි. ඔව්. දැන් ගායකෝ ශේෂ්ත්‍රේ නම් හදාගත්ත කීප දෙනෙක් හිටියා ඒ වගේ හිටියා. නමුත් අර වාදක ශිල්පීන් ගොඩක් හිටියානේ. දැන් මේ අයට කන මොකද්ද? දැන් මේගොල්ලෝ අවුරුදු 3ක් විතර ගත කරපු අය. ඊට පස්සේ යano තමයි
විසින් දෙසක් සකස් කළා ගිරාගම වගේ සිද්ධාරණ ගුරුවරු ගෙන්නගෙන අපි විසින් දෙසක් සකස් කළා. සකස් කළා පටන් ගත්තා පාඨමාලාවක් ආරම්භ කරන්න. ඒක අවුරුදු 3ක් කරා. ඔව් ඒ පාඨමාලාවට ඔබ දීපු නම බෙල්ලු ඩිප්ලෝමා ලලිත කලාවේදී පාඨමාලාව. ඒ සමත් වුණු හුඟ දෙනෙක් ලංකාවේ ගුරු වෘත්තියට එකතු වෙලා මුල්වත් ආවට උතර 1980 ආපු ළමයි ටිකට 85 තමයි ඉස්සෙල්ලා පත්වීම හම්බුනේ. මොකද 80 අවුරුදු 3ක් ඒගොල්ලෝ හිටියා මේ කණ්ඩායමේ. තව අවුරුදු 3ක් අපි වැඩිපුර ඒගොල්ලන්ට ගියන්නවා ශාස්ත්‍රීය පැත්තේ. ඒ අනුව තමයි පත්වීම හම්බුනේ. ඒව හදු පරම්පරාවක් ලංකාව පුරාම විසිරීලා පවතිනවා. මේ පරම්පරාව අතරේ නිකාම්ම පරපුරක් හැදුවා විතරක් නෙමෙයි. මේ අය සංගීත ශිල්පීන් විදියට ගමනක් යන්න සිද්දු ලියලා දීලා ඒවට තනු නිර්මාණය කළා. වේදිකාවට සරලන විදියට සකස් කරලා දුන්නේ නිහාල් ගම්මේවා කියන චරිතය. අපි මුලින්ම මේ කතාවේ ආරම්භයට චන්දන ලියනාරච්චි ගායන ශිල්පියාගේ ගීතයක් එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පොල් රුප්පාවේ. මේක තියෙන කතාවක්. ඔව්. මේක දැන් මේ ගීතය ඇත්තටම කලින් මේ නිර්මාණය කරේ චන්දනතර අභ්‍යාස ලැබෙකට බෙල්ලුඩේ ඉන්න අතරතුර ඔහුගේ සහෝදරෙක් මිය ගියා. එකම සහෝදරයා. ඒකට මේ මලගෙදර අපි සහභාගී වුණා මේ කුලියාපිටියේ පොල්වත්තක තමයි ඒක තිබුණේ. ඒතර එහිදී ඊට පස්සේ මට යෝජනා කරා අපේ අයියා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර දෙන්න මට කියලා. පස්සේ මේක ඔහුගේ අයියා වෙනුවෙන් මම සහෝදරයෙකුගේ ගීතයක් තමයි මේක. පස්සේ මේ තමයි පොල් රුප්පාචර ඉඳලා තිබුණා. ඊට පස්සේ කැසට් පරිකරකට මම තීරණය කරා මේක මේ සහෝදරෙක් කියන ගීතයක් කියනකොට හොඳ මේක ආදර ගීතයක් හැදුවොත් වඩා මිනිස්සු රසික වෙලඳ ගන්න කියලා මේක ආදර ගීතයක් බවට පත් කළා. මෙහෙම තමයි මේ ගීත නිර්මාණය වුණේ. පාවේ දඟකල සෙල්ලම් සුළඟේ පාවී සිතට දැනී විටගම් යනදා එහිසිහි වෙනවා හින්සරේ ඔබ මාතක කරනා මායාවක් දෝ බැඳුණු සිතුම් ඉනිදැල්වි හදසෙනෙ පැතුම් බැඳුණු සිතුම් ඉනිදැල්වි හදසෙනෙ පැතුම්
අද සෙනෙහි පැතුම් ඔලුක් පාවේ දඟකලි සෙල්ලම් සුළඟේ පාවේ සිතට දැනී විටගම් යනද එලෙසි වෙනවා හින්සලී ඔබ මාතක කරනවා මායාවක් දෝ වැදුණු සිතුම ඉනිදැල්වේ අද සෙනෙහි පැතුම් අපේ විශාරද නිහාල් ගම්හේවා නිර්මාණවේදියා නිර්මාණය කළ ඉතාම රම්‍ය ගීතයක් තමයි ඔය චන්දනගේ හැඬින් අපි ඇහුවේ රසවින්දේ. එතකොට චන්දන වෙනුවෙන් නිහාල් ගම්හේවා මහත්මයා මේ ගීත මං හිතන්නේ 35ක් විතර ඉතර ප්‍රමාණයක් කරලා තියෙනවා. ඔව්. ජනප්‍රියම ලයිස්තුවේ මං කීපයක් සටහන් කරන් ආවා. රන් තාරකා පීදනා රැහි ඇහැල මල් පිපෙනා මුතුමාල හතක් ලියතඹරාමල සිත පරව ගියා පෙම්පණ විඩේ සිතකින් නොවේ මංගල දිනේ දෙව් මැදුරේ ගීතයක් ගායනා කරනවා කියන එක අපි හිතමුකෝ පුරුදු පුහුණු වෙලා කරන්න පුළුවන් කියලා. හැබැයි මේ වචන ලියලා ගීපද සංකල්පනාවක් ලියලා රචනා කරලා මේකට මේ තනුවක් යොදනවා කියන කාරණාව ටිකක් මට හිතෙනවා අමුතු වැඩක් කියලා. මේක කොහෙන්ද එන්නේ? කොහොමද මේක නිර්මාණය කරගන්නේ? මම නිර්මාණය කරන ක්‍රමය තමයි කලින් මම නිර්මාණය කරන තනුව. උතර මම පේලියෙන් පේලට තනුව නිර්මාණය කරන පේලියෙන් පේලට වචන දානවා. උතර ඒක දෙකට මම කරනවා. මොකද පැයක් ගන්නෙත් නෑ මට ඒක කරන්න. ඒක ඉතින් මොන හරි දෙවියන්ගෙන් ලැබිච්ච දායාදයක් කියලා මම හිතනවා. මම ටට්ටගලේ වචන තනුව දාපුවම වචන දානවා. මොකද මම හිතනවා ඒ තනුවට ගැළපෙන්න වචන දා ගන්න පුළුවන් මට කියලා. මොකද මම දන්නවා මේ තනුවේ තියෙන ස්වරය වල මේ සංඝටකයේ කොහොමද මේ නම්මශීලී බව. උතර මට දේශීය වචන එකට දා ගන්න පුළුවන්. අදාළ වචන දා ගන්න පුළුවන්. හැබැයි අපි 80 දැක්ක ගීතවලට වැඩි 90 ගීත වෙනස්. ඒ වෙනස් රහ අපිට ලබා දෙන්නේ ඔබ. මොකද ඔබ ලියලා තියෙන ගීත තමයි ඔබේ තනු නිර්මාණයෙන් අපිට මේ ශිල්පීන් ලබා ඇහෙන්නේ. ඒතකොට අපේ හදවත් ඇතුලේ තියෙන ආදරය හරි විරහව හරි මොකක් හරි කියවන්නේ ඔබ ලියූ වචන ඇතුලේ ඔබ ලියූ තනු ඇතුලේ. ඒතකොට මේ වචන සහ තනු එක්ක තිබුණු ගනුදෙනුව මේ දෙක අතර මොකද්ද තිබ්බ මිත්‍රත්වය? මේ අදහස් සංකල්ප එක්ක. මම හිතන්නේ ප්‍රධානම හේතුව ආදරය කියන එක මම දකින විදිහට ආදරය තමයි මේ ලෝකෙම මොනවාක්වත් මේ කවුරු මොනවාක්වත් ආදරය තමයි මේ ලෝකෙම තියෙන්නේ. කොට වයස භේදයක් නැහැ. ඔව්. ආදරය කියන එක හැම මිනිහාගම තියෙන එකක්. ඒක අවසල ගන්න පුළුවන්. එක ක්‍රම වලට අවසන්න පුළුවන්. ඉතින් අර ඇත්තරම දැන් මේ ආදරයෙන් කරන්න පුළුවන් බැරි දෙයක් නැහැ. මොකද ඕකෙන් සමහර අය ආදරේ මේක හරියටම ප්‍රයෝජන ගන්න ඕන ක්‍රමානුකූලව බොහොම මේ පැහැදිලිව කල්පනාකාරීව. නැත්තම් ඕකෙන් ආදරේ නිසා මිනිවරන්නත් පුළුවන්. මේ යන්නත් පුළුවන්. දිවි රසා ගන්නත් පුළුවන්. අපි දන්නවා මේ ලෝකේ තියෙන දේවල්. ඉතින් ආදරේ කියන එක ඊටාම සියුම් දෙයක්. ඒක හැබැයි නිර්මාණකාරී සංගීතඥයෙක් හෝ කලාකාරයෙක් මේ ආදරය පිළිබඳව තව සියුම් දකින්නට පුළුවන්. උතර ඒක අපි හරි පැහැදිලිව අවබෝධ කරගෙන මේ නිර්මාණයක් කරොත් ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ. දැන් ඔබේ ජීවිතයේ අතීතයට ගියොත් ඔබේ අම්මගෙන් තාත්තගෙන් මේ වගේ මේ කලාවට දායාදයක් ලැබිලා තිබෙනවද? නැත්නම් ඔබ විසින් ගොඩනගාගත්ත ස්තම්භයක්ද මේ තියෙන්නේ? නෑ පවුලේ තිබුණා. ඒ කියන්නේ විශේෂයෙන් පවුලේ මේ අපි මීගොමි අය මගේ අම්මා කතෝලික කෙනෙක්. උතර අම්මගේ අම්මා තමයි ලංකාවේ ප්‍රථම ටවර් හෝල් නිලියට සැලකෙන්නේ සිමෝනා පෙරේරා මීගොමි නාටකම් පරම්පරාවේ ඒගොල්ලන් පරම්පරාව නාටකම් පරම්පරාවක්. උතර ඇය කාන්තාවක්. ඇය තමයි ප්‍රථම වතාවට පිරිමි රංගපාන යුගයක ගෑනු චරිත එඩිතරව ගිහිල්ලා ජෝන්ත සිල්වා කියන නාට්‍ය විද්‍යාව ළඟට ගිහිල්ලා කෙලිම කාන්තාවකටම රංගපානවා කියලා ආරම්භ කරලා තින්නේ. ඒක තාත්තා ජිම්ද සිල්වා එතුමා සර්පිනා වාදකේ. අම්මා සංගීතය කරන්නේ අම්මා ගෙදර තාත්තා සංගීතයට දන්න කෙනෙක්. ගෙදර සංගීතය තිබුණා. පවුලේ අපි 10 දෙනෙක් හිටියා. සහෝදර සහෝදරිය ඔක්කොම ඉතින් ඒක සංගීත ලැබිය අය තමයි. මම තමයි වැඩිපුරම මේ විෂයක් හැට මේක හදාරලා ඉදිරියට ආවේ. එතනින් ඒ කියන්නේ ලොකු ආලෝකයක් ලැබිලා තියෙනවා. දැන් මේ ලැබිච්ච ආලෝකයේ ඔස්සේ ඔබ මේ කොළඹට පැමිණලා සංගීතය හදාරලා යම් ගමනක් යනවා. මේ ගමනයට හේතු සාධක වෙන තල්ලු කරන සාධක තියෙනවනේ. දැන්
මං කියන්නේ දැන් ඔබ උසස් පෙළ හදාරනවා එහෙම නැත්නම් අධ්‍යාපනයට එකතු වෙනවා මේවා මේ සංගීතයේ ඔස්සේම කොට නැගිච්ච චාරිකාවක්ද නැත්නම් හිත ඇතුලේ තිබ්බ හීනයක්ද මේ හැබැයි මම හිත ඇතුලේ තිබිච්ච මම ඇත්තට මම උසස් පෙළ හැදෑරුවේ වාණිජ්‍ය විෂයන් වලින් සාමාන්‍ය පෙළ එහෙම වාණිජ්‍ය විෂයන් වලින් මම කරේ සංගීතය අර ගෙදර තිබිච්ච ආශාවක් වුණා හුරුවක් වුණා ඒකට අමතරව මට හරිය ආසාවක් වුණා සිතාර් කියන භාණ්ඩ ඉගෙන ගන්න සිතාරය ඒකට හරිය ආසාවක් දැක්කා ඒක ඉගෙන ගන්න මම ආවා සෞන්දර්ය විද්‍යාලයට හිටපු දවල්පතිතුමා බී.එස්. ජයරත්න කියන සර් ළඟට එතුමාගෙන් පුද්ගලව සිතාර වාදනය සහ ගායන හැදෑරුවා ඒකම තමයි මේ නිර්මාණ සංගීතයට යෙදුනේ ඒක මියගොම මම ඉන්නකොට මම පල්ලිත් යනවා යාළුවෝ ඔක්කොම හිටියේ කතෝලික පරිසරයේ ඉතින් පල්ලි වලට ගියාම මම බෞද්ධ ආගමේ නෝන් ෆාදර්ස්ලා එක්ක මම කතා බහ යාළුවෝලා ඒගොල්ලෝ හරිතවත් ඒ කියන්නේ ඔබේ පියා බෞද්ධ පියා මාතර පැත්තේ කෙනෙක් එතනම තියෙන සංස්කෘතිය ලස්සන සංකලනය ඉතින් ඊට පස්සේ ඉතින් ෆාදර්ස්ලාට ගීතිකා නිර්මාණ කරලා දෙනවා මම සංගීත සපල ඒගොල්ලන්ගේ කතෝලික වචන වලට එහෙම තමයි මුල ආරම්භ වුනේ ඒ ඔස්සේ ගොඩනැගිච්ච මේ චාරිකාව ලංකාවේ දශකයක නිර්මාතෘවරයෙක් දක්වා පියමයිනවා කියන කතාව ලේසි නෑ. අපිට හිටිය 90 දශකයේ විශිෂ්ට ගායන ශිල්පියෙක් තමයි ප්‍රින්ස් උදේ ප්‍රියන්ත. ප්‍රින්ස් පිළිබඳ මම කතා කරනවට වැඩිය නිහල් ගම්මේවා මහත්මයා කතා කරනවා නම් තමයි වැඩිය හොඳ. ප්‍රින්ස් කියන්නේ කවුද? ප්‍රින්ස් උදේ ප්‍රියන්තව හමු වෙන්නේ අපිට මට හමු වෙන්නේ මේ එල්පිටි ඔරගස් මංහන්තියේ අපි සංගීත කණ්ඩායමක් ආරම්භ කරා. ඔය 88 89 කලබල කාලේ සමයක තමයි ආරම්භ වුනේ. එතකොට එහිදී තරු සභාව නිබද්ධ කළ පාඨමාලාවක් ආරම්භ කරා ඒ සංගීත කණ්ඩායමක්. එහිදී තමයි ප්‍රින්ස් ඒ කණ්ඩායමට බැඳෙන්න ආවේ වයලින් වාදකයෙක් හැටියට. ඊට පස්සේ කොහොම හරි කලබල කාලෙත් මේ සංගීත කණ්ඩායම මේ අයින් වුණා මේ ඉවත් කරගන්න සිද්ධ වුණා. ඊට පස්සේ තමයි ඔහුව 90 දශකේ බෙල්ලුඩ් එකට බඳව ගත්තේ. පෙම්වතුන් සිනාසේ වෙරළ කොනක සුදු මල් පොකුරක් ඔබ පැපෙන් සිනා අර මහද ප්‍රේමාදරේ සමුදෙන්න සමුගන්න නම් නිල්වන්වන්ගේ මේ ආදි වශයෙන් ගීත ලයිස්තුවක්ම තියෙනවා අතිශය ජනප්‍රිය ගීත ලයිස්තුවක්. දැන් ඒ අතරින් අද වැඩසටහනට අපි තෝරාගත්තේ පෙම්වතුන් සිනාසේ කියන ගීතය. මේ ගීතේ ගායන ශිල්පිනියන් විශේෂයි. ඒ බෙදියනිය. ඒක නේ කතා කරා. ඔව්. අද මගේ දුව තමයි මම හිතට ප්‍රථම වතාවට ගීතයක් ගායනා කරන්නේ මේ රූපాని මාධ්‍යයේ කිසිම මේ ස්වාධීන රූපాని විශේෂයෙන්ම මොකද මම හිතනවා මේ 1979 විතර තමයි රූපాని ජාතික රූපాని ආරම්භ වෙන්නේ. මම ඒ කාලෙත් මම මේකේ ස්වාධීන රූපాని ඒකේ මුල්ම මට මතකයි මම ආවා මේකෙත් ඔය ආධුනික වැඩසටහන් වලට සහභාගී වෙන්න. අතන මම තරුණ 79 වයසේදී. ඉතින් මම හිතනවා මේක හොඳ තෝතැන්නක් වෙයි අයටත් මේ වගේ දිගු ගමනක් මාධ්‍යාවේදී මේක මේ ලැබෙන මංගල ගමන. ඒ කියන්නේ ඔබේ දියණිය හැටියට ඔබ ඇයට ආශිර්වාද කරන සංගීතයෙන් ගමනක් යා හැකියි. ඔව් මම හිතන්නේ දැන් ඉංජිනේරිවරියක්. මේ මුරුදු කාංග ඉංජිනේරිවරියකට එන්නේ. ඉතින් ඇය වැඩිපුර ඒකට කාලය ගත කරනවා. මම හිතන්නේ ඒ යාගේ මේක බාහිරව එයාට මේක සංගීත කරන එක හොඳයි. තාත්තා සංගීතෙක් වුණ හින්දා එයාට මම හිතන්නේ ඒක ආලෝකයක් වේවි. ඒ නමින් නිර්මා සාරංගි අපි ඇයට බොහොම ආදරයෙන් ආරම්භ කරන්නේ. අප කඳුළු සලන්නේ
විශාරද නිහාල් ගම්මේවා මේ හැම ගීතයක්ම අහන් ඉන්නකොට ඇත්තටම නැගිටලා වැළඳ ගන්න තරම් අපේ හිත ඇතුලේ ගෞරවයක් සහ ආදරයක් උපදිනවා. ඒකට හේතුව මේ යුග පරම්පරාව ඔබ නිර්මාණය කරපු ගීතත් එක්ක ජීවත් වීම. ඒකට පසුබිම හැදෙන්නේ ඔබ විසින්ම සොයාගෙන එන සංගීත හැදෑරීමේ ක්‍රමවේදයක් තුලින්. මම කැමති අර මේ විජයරත්න සර්ගෙන් සිතාර් ඉගෙනගෙන ඊට පස්සේ මේ සංගීත ජීවිතය වර්ධනය කරගත්තේ කොහොමද කියලා ඔබෙන් දැනගන්න. එතුමාගේ සංගීතයේ සිතාර් වාදන සහ ගායන හැම අවුරුදු 7ක් 8ක් වගේ එකට ප්‍රගුණ කළා. ඊට පස්සේ තමයි එතුමා මාව වරින් වර ඉන්දියාවට මේ යොමු කළා මේ වැඩිපුර සංගීත ශෛලිය හදාරන්නට. ඒදී මම විශාරද උපාධියක් කරගත්තා. ඊට අමතරව ගීත ශෛලී ඉගෙන ගත්තා. මම ගසල්ස් කියන ගීත ශෛලිය ඒක වගේ විරහ ගීත පිළිබඳව සහ ආදර පිළිබඳව ගීතවල අදහස. ඒ වගේ ගීත ශෛලිය පිළිබඳව අධ්‍යයනය කරන්න මට හම්බුණා. හැම ගුරුවරු හම්බුණා. එතකොට දැන් ඔය භාෂා ශෛලියන්ගේ තියෙන වෙනස්කම් දැන් හින්දි භාෂාව. හින්දි භාෂාව තමයි හින්දි භාෂාව. නමුත් ඒක තේරුම මේ අපේ සිංහල වලට බොහොම කිට්ටුයි. මම වචන. නමුත් ඒ අදහස් මම හොයාගත්තා. තේරුම් දන්නේ නැහැ මම කතා කරලා ගත්තා. ඒක අනුව මම තේරුම් ගත්තා මේ ගීත මම හිතා අපේ රටත් මේ වගේ ශෛලියක් කවුද ගොඩක් හොඳයි කියලා. ඒකයි ඔය ඉන්දියාවේ උපභාෂා තියෙනවනේ සර් ගොඩක් තියෙනවා. ඔව්. දැන් උර්දු වගේ භාෂාවක් ගත්තොත් එහෙම. දැන් මම කකුටේ බෙනාරස් බර්නස් වගේ. එහෙද කොට හින්දි තියෙන්නේ. හින්දි භාෂාව. එතකොට එහෙම දැන් ඒ ගොඩට භාවිතා කරන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් නම් හින්දි සහ ඉංග්‍රීසි භාෂාව තමයි. වැඩිපුර හින්දිම තමයි. එතකොට උර්දු භාෂාවෙන් තමයි ගසල් ගීත රියෙන්නේ. හින්දි තියෙනවා නමුත් වැඩිපුර තියෙන්නේ ගසල්ස් තියෙන්නේ උර්දු භාෂාවෙන්. එතකොට හින්දි වලට වඩා සමීපයි භාෂාව. බොහොම ඒ ගීත නිර්මාණය කරන්නේ බොහොම රාගවල රාගාශ්‍රයෙන් බොහොම සියුම් ලෙස තමයි. එතකොට ඒ තරම ලොකු බරට නෙමෙයි ගන්නෙ. රාගයෙන් බරට ගන්නෙ නැහැ. සියුම් ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මම ගොඩක් දුරට මගේ ආభాෂය ලැබුවා කියලා හිතනවා. අනිත් එක්ක මීගොම පරිසරයේදී මම ගොඩක් දුරට දැන් මීගොම පරිසරය කියන්නේ බොහොම නෝදකාමී ගමක්. මේ චිත්‍රපට ශාලාව වටේ තියෙන උතර දෙමළ හින්දි හැම චිත්‍රපටෙම දුවනවා. මම හිතන්නේ පොඩි කාලේ හරියටම චිත්‍රපට ගොඩක් මම බලලා තියෙනවා. එහෙනම් BW පරම්පරාව එහෙම බලනවා. එතකොට මතකයි ඔය චිත්‍රපට බලන කාලේ එහෙම අපේ අම්මලා එහෙම දොස් කියනවා. ඔහොම චිත්‍රපට බලන්න බෑ S2 අන්දපේ මොහොත ඔතන බලලා නම් ඔකේ කියලා. ඒ තරමට අපි චිත්‍රපට බැලුවා. යාළුවොත් එක්ක නගරේනේ ඉතින් අපි. ඒකෙන් දෙමළ සින්දු මම ගොඩක් දෙමළ සින්දුවක් මට කියන්නත් පුළුවන් මම ගොඩක් දන්නවා. ඒකත් මම හිතන්නේ මේ දෙමළ සින්දු වල ආభాෂයේ හින්දි සින්දු ආభాෂයේ ඊළඟට මේ නාඩගම් ගීත මේ සේරමත් එක්ක තමයි මම හිතන්නේ මම ගොඩ නැගුණේ කියලා මට හිතෙනවා. ඔබ කියන්නේ මේ රටකට ගැලපෙන සංස්කෘතියකට ගැලපෙන සංගීත රටාවක් තියෙනවා කියන්නේ. තියෙනවා. ඔව් අපේ රටට ගත්තාම අපේ රටේ ජන සංගීතයක් තියෙනවා. නමුත් අපේ ප්‍රධාන සංගීතයට අපි හදාරන්නේ බොහොම දුරට තියෙන්නේ හින්දුස්ථාන සංගීත සහ අනිත් පැත්තෙන් තමයි කර්ණාටික් බටර් සංගීත පොඩ්ඩක් තියෙනවා. මේ මිශ්‍රණය තමයි අපේ රටේ තියෙන්නේ. බොහොම වැඩිපුරම තියෙන සරල සංගීත රටාවක් තමයි. ඉතින් අපිට ඒ හින්දා මම හිතන්නේ අපේ රටේ වෙනම සංගීතයක් කියලා එකක් හරි අඩුයි. ජන සංගීතයක් තමයි. ඉතින් ජන සංගීත අසලට අපි නිර්මාණය කරලා තියෙනවා. දැන් ඔබ නිර්මාණය කරපු ගීතයක් මම හිතනවා අපේ රසිකයෝ මේකට සාක්ෂිදරයි ප්‍රේක්ෂකයෝ. ඔබ නිර්මාණය කරපු ගීතයක් අපිට තෝරාගන්න පුළුවන්. ඒ තෝරාගන්නේ මේ එකම ආකාරයේ තනු නිර්මාණයක් නිසා නෙමෙයි. මේකේ තියෙන මියුසික් ඇරේන්ජ්මන්ට් එක. ඒක වෙනස් කියලා මට හිතෙනවා. මට මතකයි ඔය මේ දැන් අපි ගත්තොත් එහෙම ප්‍රින්ස්ලාගේ එහෙම ගීත ඇහෙනකොට අපිට දැන් ඔක්ටෝපෑඩ් එහෙම නිතර පටිගත කිරීම වලට යොදාගෙන තිබුණේ නැහැ නේ. ඔබ තමයි බය නැතුව මේව යොදාගත්තේ. මුල මට මතකයි අපේ වාද්‍ය මම විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන අතර මෙතනදිම වාද්‍ය ශිල්පීන්ගේ දක්ෂතාවය. ඔය දැන් තරුණ සභාව හරහානේ මම නිර්මාණය කරේ. එතකොට තරුණ සභාවේ අපේ ළමයින් තමයි වාදනය කරේ. අභ්‍යාස ලාභින්. ඒ ළමයි තම දක්ෂයෝ නෙමෙයි. අපි අවුරුදු දෙකක් අතර පුහුණු කරලා මේගොල්ලෝ තමයි කැසට්ස් වලට ඉතින් අඩුපාඩු තියෙන කැසට්ස් වල පොඩි ළමයිනේ මේගොල්ලෝ. ඊට දැක්කම බලාපොරොත්තු වෙනවා. මම මුල් වතාවට සදකෝබර කැසට් එක මම කරනකොට ගත්තේ බාහිර ශිල්පීන්. මහින්ද මණ්ඩාර අපේ තිලක් ඩයස් බේස් ගිටාර් නිරස් පෙරේරා ජිප්සි කණ්ඩායමේ ඩ්‍රම් වාදකයා. එතකොට ජගත් වික්‍රමසිංහ කීබෝඩ් ප්ලේ කරේ. හේම්පාල අයියා ෆ්ලූට්ස් ඔය වගේ ගිටාර් අපි ගිරදේව හේමලාල් ගිරදේව ඔය වගේ 6-7 දෙනෙක්ගෙන් තමයි වැඩේ පටන් ගත්තේ. හරි. එතකොට ඊළඟට ඔක්ටෝපෑඩ් එක යූස් කරගත්තා බුල්වතාවට නීරස් තමයි ප්ලේ වාදනය කරේ. මේ සින්දු වලට සඳකුමාරය තමයි ඉස්සෙල්ලාම ලංකාවේ කැසට් එකකට අපි පටිගත කිරීමකට ඔක්ටෝපෑඩ් එක දාගත්තේ. ඒක තමයි වෙනස අපිට දැනෙන්නේ. හරි. මේ කතා එක්ක අපි යන් අහපු බෙල්ලුඩ් තරුණ සේවා සභාවේ සංගීත උපදේශකවරයෙක් ලෙස ඔබ මෙතනට සහභාගී වීම විශේෂයි. ඒ ගමන කොහොමද ලියවෙන්නේ? ඔව් දැන් ඉස්සෙල්ලාම දැන් ඔය ඔක්කොම මේ විභාග ඉවර කරලා ඔක්කොම කරලා ගෙදර ඉන්නකොට මේ මීගම තුන කිම්ෆිෂර්ස් කියලා සංගීත කණ්ඩායම. මේක මුලින්ම ආරම්භ පරණම කණ්ඩායම කිම්ෆිෂර්ස් කියලා.
උතර ඒක උපදේශකවරයා හිටියේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂකවරයා ෆැන්ටෝ ෆර්නැන්ඩෝ කියලා වයසක මහත්මයෙක්. එතුමා තමයි ඊට මා ගැන දැනගෙන ඉල්ලා මේ බෑන්ඩ් එකට එලා සින්දු කියන්න කියලා කිව්වා. ඉතින් මම ඒ වගේ බෑන්ඩ් එකේ හින්දි සින්දු තමයි සින් කරේ ඒ දවස්වල. ඊට පස්සේ තමයි පත්තරේ ගැසට් කරලා තිබුණා තරුණ සභාවේ උපදේශකවරයෙක් ගන්නවා කියලා උපාධියත් එක්ක ඉල්ලා තිබුණා. ඒ වුණා මම දැම්මට පස්සේ අපි ඒකට 75ක් ඒගොල්ලෝ තෝරගත්තා. උපදේශ තරඟට 75 ප්‍රැක්ටිකල් තමයි. තියරි නෑ ඔක්කොම ප්‍රැක්ටිකල් බැලුවේ ගායනය වාදනය ඒවා තමයි බැලුවේ. ඉතින් ඒ 75න් ආපහු 10ක් තේරුවා. කවුද විනිශ්චය මණ්ඩලෙ හිටියේ? විනිශ්චය මණ්ඩලෙ හිටියේ සෞන්දර්ය විද්‍යාලයේ සීදාස් කුලතික මහතා. උතර විට්ට පෙරේරා මහතා. දැනට යෑගේ සෝමසිරි ලේසිංහ මහතා දැනට ජීවත් අතර එතුමා හිටියා. තව ඩී.ආර්. පීරිස් මහතා. කම 15ක් විතර හිටියා. උතර තරුණ සභාව ඔහෙනෙම තියෙන ෆොන්සේකා රෝඩ් එකේ පොඩි ගයක් තමයි තිබුණේ තරුණ සභාවට. 83 නෙමෙයි. 83 නේ. එතකොට මේ බෝඩ් එකට චරිතරත්න මහතාත් හිටියා. ඉතින් ඒගොල්ලෝ අහනවා ඉතින් පැයකමාරක් විතර ඉන්ටර්වයුව කරා එක්කෙනෙක්ව. 10 දෙනා එන්නේ එකද ලොකු තරගයක්. ඒ 10 දෙනාගෙන් සෑහෙන පැයකමාරක් විතර මම මගේ ශාස්ත්‍රීය වාදන සිතාර වාදන ශාස්ත්‍රීය ගායනා සරල ගීත ඊළඟට ඒගොල්ලන් පද රචනයක් දුන්නා දැන් මේ මොහොතේ නිර්මාණයක් කරන්න ඕන කියලා. අන්තිම එක දැන් මේ නිර්මාණයක් කරන්න කියලා. පස්සේ මට දුන්නේ දේශාභිමානී ගීතයක්. මම ඒ වෙලාවෙම නිර්මාණය කරලා ඒ වෙලාව ගායනා කරලා පෙන්නුවා. ඒක තමයි ලකුණු ලකුණේ චරිතර තත්ත්වයේ මහත්තයා මම පිටිපස්සට මම ඊට පස්සේ සයිඩ් එකකින් ඇවිල්ලා එළියට ඇවිල්ලා සපත්තු දෙක දා ගන්නවා සිතාරේ කිහිල්ල ගහගෙන මොකල ගහගෙන. උතර උස්සේ එක්කෙනෙක් කියලා හිටගත්තා ළඟට ඇවිල්ලා කිව්වා අයිස දෙනවා මට ඔය කතරද කිව්වා. පස්සේ මම සිතාරක කතර දුන්නා. මම දන්නේ නැහැ මේ චරිතරත්ත් එක්ක කෙනා කියලා. චරිතරත්ත් මහත්තයා තමයි ඇවිල්ලා හිටනවා මේක දෙනවා මගේ අතර කියලා මම ගත්තා. ඊසේ එතුමා කිව්වා මේ තවන්සේ මම උතුරද කියලා ඇහුවා. මම කිව්වා නැහැ කියලා. ඊසේ මම තමයි මේකේ චෑම චරිතරත්ත් තවන්සේ තෝරගත්තා කිව්වා. මම ඉතින් ඒකට වැඩි උත්තරයක් කියලා කිව්වා මට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ මේ එයා තෝරගත්තා කිව්වට. ඔව්. ඊට පස්සේ කිව්වා මේ එතුමා කිව්වා අයිස මම රවිශංකර් සිතාර ගහනවා දැකලා තියෙනවා ඉන්දියාවේ පිට රටවලදී එහෙම ශ්‍රී ලංකාවේ කොල්ලේ සිතාර ගහනවා මේ ලංකාවේ මම දැක්කේ තවන්සේ තමයි. තවන්සේ හොඳයි. තවන්සේ දක්ෂයි. තවන්සේ අනිත් පැත්ත කරනවා. තවන්සේ ගත්ත තරුසේවාගේ උපදේශකවරයාට කියලා. මම ඒ සැලුනසේ තට්ටු කළා අයිසේ තවන්සේ මම උපදේශකයා හැටියට මේ පප් තෝරගත්තා. මම තේරෙන්නේ නැද්ද මේ කියලා. පස්සේ මම කිව්වා ආසත තේරෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මම ගෙදරම ඊට පස්සේ උදේ 10 වෙද්දී ටෙලිග්‍රෑම් එකකින් පත් වෙලා තිබුණා. එහෙම තමයි මේ ගමන ආවේ. ඊට පස්සේ කරපු කීප දේ පිළිබඳව අපි කතා කරමු. ඔබ බෙල්ලුඩ් එක්ක සම්බන්ධ වෙනකොට එතන හිටියා ගායන පරම්පරාවක්. ඒ පරම්පරාවේ කෙනෙක් තමයි මේ ඉගෙන ගන්න කණ්ඩායමේ කෙනෙක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. චන්ද්‍රසේන අයරත් ඔබ ගීත ගණනාවක් නිර්මාණය කළා. කොච්චර විතර සාමාන්‍යයෙන්? එතුමාටත් මම හිතන්නේ මේ සින්දු 50ක් විතරයි කරලා තියෙනවා. මල් රේණු තුරුලේ හිඳන් ඈත පාවි සඳුන් කපුරු අර තියෙනනේ නාවලන්නාසි කියලා ලස්සන සින්දු ඒක දෙන්න බං කරේ. ඔව්. එතකොට අපි හරියම කැමති ඒ යුගයේ අර සුදු වත හැඳලා නේද? සෙනෙහසල මාවතේ. ඔව් සෙනෙහසේ සීන විහිිතේ. ඉතින් හරියම ලස්සන ගීත සමුච්චයක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ තරුණ සේවා මුල් කණ්ඩායම නියෝජනය කරමින් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අද වැඩසටහනට සහභාගී වීම විශේෂයක්. එතනදී නිහාල් ගම්හේවා ශාරද නිහාල් ගම්හේවා රචනා කොට සංගීතවත් කරන ලද මේ ගීත ගායනා කරනවා කියන එකත් එතුමාට කරන ලොකු ගෞරවයක්. අපි ආරාධනා කරමු. නිදන් මගේ කුමාරයන් හිදන් සැතපී නිදන් මගේ කුමාරයන් අම්මා සොයා එන්න සුළඟී ගියා වොන්න අරුණෙත් පසාගන්න කවියා කියා හිදන් සැතපී නිදන්
ගඟේ අම්මානේ මැව්වේ සිහිනේ ගොඳ දී පැසී කඳුලක් බුනා මාගේ අද මන්දිරේ උලේ ඉඳන් සැතපී නිදන් මගේ කුමාරයන් උලේ ඉඳන් සැතපී නිදන් මගේ කුමාරයන් ගෙන ඉන්නට පලානෙලාගේ ඉවතන් කතා කියමින් ගොතා නඩවන්නේ කෙලසින්ද නුඹ මා පුතේ උලේ ඉඳන් සැතපී නිදන් මගේ කුමාරයන් උලේ ඉඳන් සැතපී නිදන් මගේ කුමාරයන් අම්මා සොයා ඉන්න සුළඟේ ගියා වොල්ල තරුණෙත් වසා ගන්න කවියක් උලේ ඉඳන් සැතපී නිදන් මගේ කුමාරයන් විශාරද නිහාල් ගම්මේවා. ඔව් කොහොමද මේ රටේ සංගීත සංස්කෘතිය වෙනස් කරන්නේ? නැත්නම් සංගීතේ කර්මාන්තයක් බවට පත් වෙන තැනට සැලසුම් කරන්නේ. එය නිෂ්පාදන කාර්යයක් බවට පත් කරන්නේ. ජාතික තරුණ සේවා සංගීත කණ්ඩායම සංගීත සමාගම එක දිගට යෝන්ගී කැසට් පට නිකුත් කරන්නේ. ඒවා අතිශය ජනප්‍රිය වෙන්නේ. මම හිතනවා ඉතාම කාර්යබහුල තැනක් වෙල්ලුඩ් කියන්නේ. ඔය ඇත්තටම දැන් වෙල්ලුඩ් එකේ මාස 6කට කැසට් පටයක් නිෂ්පාදනය කරනවා. මාස 6කට අතර ශිල්පියෙක් හඳුන්වා දෙනවා. එහෙම තිබුණා. ඒකම ඉතින් ගම් උදා වගේ වැඩසටහන් වලට යෝන්පුර වගේ වැඩසටහන් ඊළඟට වෙසක් වලට නත්තලට කොහොම හැම එකම කැසට් පස්සේ නිෂ්පාදනය කරනවා. එතකොට මේ කැසට් පට නිෂ්පාදනයයි අර ඔබ කිව්ව ලලිත කලා ඩිප්ලෝමාව ඒකත් යනවා. ඒකත් යනවා. එතකොට කොහොමද මේ පුහුණුව පටන් ගන්නෙ? ඔව් ඒක සම්තර සම්දර්ශන වලට යන්නත් ඕන. ඒක ලොකු වැඩ කරලා. ඒතර තනි කර මමයි තව මට සහායට තව මිස් කෙනෙක් හිටියා. අපි තමයි මේක ඇද්දේ. ඒතර මේ පොතේ උපදේශකරු ගොඩක් නැහැ ඒ දවස්වල. උතර එහෙම දුන්නේ නැහැ. මේ කොහොම හරි මේක දැන් යන්න තමයි කරේ. ඉතින් කොහොම හරි මම ඇදගෙන ගියා. උතර දැන් පාන්දර 4ට විතර නැගිටිනවා. උතකොට රෑ 10 11 කන් යනවා වැඩි. පාඨමාලාවේ ප්‍රැක්ටිස්. උතර දවල්ට වරුවේ පාඨමාලාව රෑට සන්තස්තර ප්‍රැක්ටිස්. ඊට පස්සේ නිර්මාණ කරන්න යනවා. නිර්මාණක පාට ලියුමක් කියනවා. වහම ස්ටුඩියෝ එක බුක් කරාට පස්සේ කැසට් එක ගීත අවශ්‍යයි කියලා ලියුමක් කියනවා. ස්ටුඩියෝ බුක් කරලා ඉවරයි. දැන් අපි අහලා නෙමෙයි. ඒකට දැන් අපි නිර්මාණ කරන්න එපා. කීප දිනකට මේක ඉතින් අනක්නේ. ඉතින් අනිවාර්යයෙන් ඉතින් නිර්මාණ කරන්න යනවා. ඉතින් සමහරට ස්ටුඩියෝ එකේ නිර්මාණ කරගන්න සිද්ධ වෙනවා. එහෙම තමයි මේ යුගයේ. ඔව්. දැන් ඒතර ඔය තරම් කාර්යබහුල යුගයක මේ නිර්මාණ කරනකොට දැන් ඔබට ගනුදෙනු කරන්න හම්බෙන්නේ ඔබේ වයස සහ ඊටාම ළඟින් යන මේ තරුණ පිරිසක්. ඒතර ඒ අයත් එක්ක කොහොමද මේ විනය එතකොට ඒ සමාජය ඒ අයත් එක්ක අර කේන්ති ගන්න නැතුව මේ පිරිස පාලනය කරගෙන මේ කටයුත්ත කළේ? අමර වැඩනේ. කේන්තිරන් ගියා ගොඩක්. කේන්තිරන් ගොඩක් තදට ඉන්න සිද්ධ වුණා. හැබැයි මම බොහෝ දුරට කරපු දෙයක් තමයි තරුණයෝ නිකන් ඉන්නකොට නම් ප්‍රශ්නයක් වෙන්නේ. වැඩ කව දැව්වහම හරි. ඒ හින්දා මගේ වැඩ තියලා දෙන්න ඒගොල්ලන්ට. ඉතින් මේගොල්ලන්ට වැඩ කරපුවාම ඒගොල්ලන්ට ආයෙත් හැරෙන්නවත් වැඩක් කරන්නවත් වෙලාවක් නැහැ. ඉතින් මං හිතන්නේ තරුණයන්ගෙන් කරන්න පුළුවන් හොඳම තමයි හොට විතරම රාජකාරී පැරින්. වැඩ පැවරුනහම මියුසික් වගේ දෙයකට ඒගොල්ලෝ ආසයිනේ. ඔතේ ඉතින් ඒගොල්ලෝ නිතරම පුහුණු හැම අනිත් ඇත්තට ඒ කාලේ ශිෂ්‍යයෝ ඇත්තටම සහයෝගය දුන්නා. ඔව්. දැන් ඔය මේ වෙල්ලුඩ් සෞන්දර්ය ගම්මානේ ආරම්භ කළාට මුල් යුගයේ ඩිප්ලෝමා සහතිකයක් ලැබුණේ නැහැ. හැබැයි ඒ වෙනකොටත් ලංකාවේ ඩිප්ලෝමා සහතික නිකුත් කරපු තැන් තිබුණා.
එතකොට දැන් බෙල්ලුඩ් වගේ තැනකදී මේක නිකුත් කරනකොට අනිකුත් ආයතන වලින් තර්කයක් ආවේ ගැටලුව නැද්ද? අනුමත කරේ නැහැ. බෙල්ලුඩ් එකේ විශේෂ අනුමත කරන්න බෑ කිව්වා. උතර එවකට හිටියේ සංගීතාංශයේ භාග අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආනන්ද ජයසිංහල සර් කෙනෙක් මහත්මයෙක්. ආනන්ද ජයසිංහල. එතුමා අපේ BSc ජනත සර්ගේ හිතවතෙක් සහ ගෝලෙක්. පස්සේ එතුමා කිව්වා මේක දැන් මේ අමැති මණ්ඩලය සහ මේ අගමැති මේ කියන්නේ අමැති මණ්ඩලය සහ මේකට ඉදිරිපත් වුණා මේක අනුමත කරන්න බෑ මොකද වෙනම මණ්ඩලයක් නේක. එහෙම කරන්න බෑ දේශපාලන ගාලකට දුන්නේ නැහැ. පස්සේ ආනන්ද සිංහ මහතා කිව්වා මේ කරන්න බෑ ඉසේ මේක පුද්ගලික වගේ ආයතනයක් එහෙම දෙන්න බෑ මේකට. මේ සකස් කළා මේක ගුරුපත් විසඳ එහෙම අනුමත කරන්න බෑ කියලා. පස්සේ මම අපේ ගුරුතුමා හම්බ වෙන විජිත සර්ට හම්බෙලා කිව්වට පස්සේ එතුමා ආනන්ද ජයසිංහ මහතා කතා කරලා කිව්වා දැනට මේක දෙන්න මෙයා මේ ළම වැඩ කරන ළමෙක් මේක දෙන්න අපි මේ දෙනකොට මේක తాවකාලික කුන්දසියක් දාලා දෙන්න අහවල් කාලේ මේ කරන්න බැලුවොත් මේක අපි අවලංගු කරනවා කියලා. පස්සේ එහෙම තමයි අනුමැතියක් දුන්නේ. පස්සේ අනුමැතියක් කරා. පස්සේ ඊට පස්සේ ඒක අවුරුදු දෙකක් ගෙනනට පස්සේ මේ ගැසට් කරා බිල්ඩුඩ් එකේ අවුරුදු දෙකේ පාඨමාලාව සහිතව මේ සාමාන්‍ය පෙළ සමත් ගුරුපත් වීම ගැසට් කරා. සමහර ධම්මිකා මුල්ම කණ්ඩායම ගීකට. ධම්මිකා එතකොට නේද? දැන් අපිත් එක්ක ගායනා කරන්න එකතු වෙන සෝමසිරි මැදගෙදර. දැන් චන්ද්‍රසේන හිටියාරච්චි. ඒ මුල් කණ්ඩායමනේ. එතකොට ඊට පස්සේ දැන් මේ ඊට පස්සේ ආපහු ඊළඟට 89 87 ආයි ගැසට් කරා ගුරුපත්ෙන්. ඒ කණ්ඩායමට අපේ වැලිතුඩුව තිසේරලා ওই කණ්ඩායම ගුරුපත්ෙන් අරන් ගියා. ඔව්. එතකොට ඔය ජයන්ත දිසානායක දිසානායකත් ඔව්. ජයන්ත දිසානායකත් ඒ කණ්ඩායම ගියෙක් කෙනෙක්. සංගීත වික්‍රමසිංහත් ඒ සංගීත මේ රැකියාව සඳහා පිටරට ගියන් හින්දා ඔහු කෝස් එක සම්පූර්ණ කරේ නැහැ. අරුණරත්න විජේවර්ධන විජයවර්ධන කරා. ඒත් ඔය ගේම. ඔහු බටලාව තමයි. ඔව්. එතකොට චන්දනලා ප්‍රින්ස්ලා මේ විජේ බණ්ඩාර කොමල්ලම කරපුවා. ඒ ඔක්කොම එක බැජ් එකේ ගත්තා. නෑ චන්දන විජේ බණ්ඩාර ඊට කලින් 85. 85. ජයන්තත් 85. සංගීත් 85. එතකොට චන්දන 90. විජේවර්ධනත් 90. ඔව්. එතකොට තව අපිට හමු වෙනවනේ මේ කවුද අපේ මාධව ඉන්දිකැටිය උපාලි රන්තිලකලා. ඔව්. උපාරි 87. 87. මෙන්න මේ වගේ පිරිසක් අපිට නිර්මාණ කොටසේ දායකත්වය ලබලා තියෙනවා. ඉතින් මේ හැම දෙනා එක්කම ශිල්පීන් බිහි කරනවා විතරක් නෙමෙයි. මේ හැම ශිල්පියෙකුටම අඩු නැතුව තෝරලා ප්‍රාසංගික වේදිකාවේ ගයන්න පුළුවන් ගීත 30ක් 40ක් හැම කෙනෙකුටම නිර්මාණය කරලා තියෙනවා. ඒ කාලේ ප්‍රසංග වේදිකාවේ ට්‍රෙන්ඩ් එකක් තමයි ඔබතුමා නිර්මාණය කරපු ගීතයක් සංගීතවත් කරපු ගීතයක් ගායනා කිරීම. ඒවට මිනිස්සු හරි කැමතියි. ඒ නිලය අල්ලගත්තේ කොහොමද? ඔව් එත දැන් මම මේ දැන් යෝගී කණ්ඩායමත් එක්කම අරගෙන ගියාම මම කවදාකවත් වේදිකාවේ ඉන්න කෙනෙක් නෙවෙයි. සංගීත සම්දාසන ළමයි සෙල්ලම් කරනකොට පල්ලෙහාට ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකේ ඒ කෙනා කතා බස් කරනකො රසිකයන් මොනවද ප්‍රතිචාරය මේ කණ්ඩායම කෙරේ රසික මොනවද කියන්නේ මේ ගායකයාට මේ ගායකවට මොනවද කියන්නේ මේ නිර්මාණ ගැන මොනවද කියන කෙනා මට මං හොඳ සවන් දෙනවා අහනවා. ඒකට ඇවිදිනවා මං හොඳටම. මේ පැය 3-4 මං ඇවිදිනවා. ඉතින් මට තේරෙනවා රසිකයෝ ගොඩක් කැමති මේ ටිකක් රිද්මේ වැඩි. වැළපුම් ගියත් රසික කැමති පොඩ්ඩක් කකුල් දෙකට පොඩි පණක් එන්න තමයි. කොහොම මං තේරුම් ගත්තා. ඒ හින්දායි දැන් සඳ කුමාරක් සින්දුව කියන එක මම ඒකේ මේ පද රචනය ගත්තාම බොහොම විරහ ගීතයක්. නමුත් දැන් ඔකට දොස් ගොඩක් ආවනේ. උතන ඒ වගේ ගීතයකට මේ 6/8 බීට් එකකට කොහොමද මේ මෙහෙම නට විරහ ගීත කියන්නේ. ඒකට ගොඩක් මට උගත් දොස් ආවා පත්තර වලින් ගියා. නමුත් ඒව ගත්තට මේක නිර්මාණයක්නේ. නමුත් මම හිතාගත්තා මේ නිර්මාණයක්. මම ඒකට ප්‍රතිචාර දුන්නා මේක නිර්මාණයක්. එතකොට දැන් සුදුමල් පොකුරක් ගත්තත් පොඩ්ඩක් වේගිරිත් බේ ගහලා තියෙනවා. නමුත් ඒක නිර්මාණයක්නේ. නමුත් කොහොම වුණත් රසිකයෝ වලද ගත්තා රසිකයන්ගේ ප්‍රතිචාර සහ ඒ හැමෝම මම හිතන්නේ මම නොසලී හිටියා. තවත් මම නිර්මාණ කළා. ඒ වගේම මේ ගායනා කරපු ශිල්පීන්ටත් වේදිකාවේ හොඳ ස්ථාවරයක් හම්බුණා. අපි මේ ලස්සන ගීතයක් රස විඳින්න සූදානම් වෙන්නේ. මාදෑසේ වේදනා ගීතය නිහාල් ගම්මේව මහත්මයා මට මතක විදියට යෝන් ගී කැසට් පටයකට අඩංගු වෙලා තිබුණු ගීතයක්. ඔව්. ඔව්. නමුත් ඊට පස්සේ ගීතය රොයි පීරිස් ගායනා කරනවා. ඊට පස්සේ ශිහාන් මීරන් ගායනා කරනවා. මේ ආදී වශයෙන් මේ යම් ආකාරයක අර ඊළඟ පරම්පරාව ස්පර්ශ කරගෙන ගමන් කරන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඒක කොහොමද උනේ? මේ ගීතය මම නිර්මාණ කරන තරවස සභාවට ගිය ප්‍රථම ගීතය මගේ. ප්‍රථම ගීතය තරවස සභාවට නිර්මාණ කරපු මාදාසේ වේදනා. උතර මේක එවකට ගායනා කරේ අපේ රොයි පීරිස් කියන අපේ ගායකයා. ඊට පස්සේ මේ එතකට කැසට් එක නිෂ්පාදනය කරේ නැහැ. කණ්ඩායමකට ගායනා. උතර කණ්ඩායමට මේ ගීතය යොන්ගේ කණ්ඩායම හැම ශිල්පියෙම ගායනා කරනවා මේ ගීතය කැසට් ඇවිල්ලා නැහැනේ. පස්සේ 1987 හරි 86 හරි මට මතක මේ ගංගුදා කැසට් එකකට තමයි මේ ගීතය රොයි පීරිස්
වෙන තමයි කරේ මේ කැසට් එක ඌගේ නමින් මේ ගීතය ඇතුල් කරගත්තා. දැන් අපි මෙච්චර වෙලා කතා කළේ මේ වගේ තනු නිර්මාණ පැත්ත ගීත හදපු පැත්තනේ. දැන් මම දැනගන්න කැමති මා දැසි වේදනා ඔබ දැසි පෙම්සිනා මේ සංකල්ප මේ හිතක් ඇතුලේ මේ සංකල්ප ඇතිවීම. ඔව්. ඒක හරි ලේසියෙන් සංකල්ප ඇති වෙන්න පුළුවන්. ඒව ගලපලා රචනා කරනවා කියන්නේ මම හිතන්නේ ඊට හරි අමාරු වැඩක්. ඉතින් කොහොම හරි මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සංගීතය නිර්මාණ කරන ගමන්ම තමයි එක පේඩියක් අදහසක් ඔලුවට එන්නේ. ඒස දිගටම අර අදහස ඉස්මතු කරගෙන ඊළඟ පේඩියට සින්දුව ගුණ කරගෙන අවසානයේදී හොඳ ගීතයක් නොදැනතුම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔබ ගීතයක් නිර්මාණය කරනවා කියලා ඉඳගෙනද මේ වැඩේ පටන් ගන්නේ? ඔව්. ඉස්සෙල්ලාම නිර්මාණය කරන්න කියලා වාඩි වෙනවා. වඩ දැන් මේ නිර්මාණයක් කරන්න ඕන කියලා තමයි ඉතින් ඉස්සෙල්ලාම ඉඳගන්නේ. ඊට පස්සේ නිර්මාණය අවසන් වෙනකම් මේ තුල මනස උදාගෙන ඉන්නවා. ඔව්. ඒක අවසන් වෙනකම් මම නැගිටින්නේ නැහැ. කොහොමද පැයක් කරනකොට මගේ පුරේ වැඩි ඉවරයි මම. ගීතේ හදලා බදලා ඔක්කොම ගහලා ඉවරයි. ඔව්. ලස්සන තැනක්. රොයි පීරිස් හිතාදර කලාකරුවා අපි මේ මොහොතේ සිහිපත් කරමු. ඔව් වෙනුවෙන් මේ ගීතේ ගයන්න අපේ ජයසිරි අමරසේකර කලාකරුවාණන්ට ඉතාම සෙනෙහසින් ඇරයුම් කරමු.
चेतना मादेश वेदना पिंसिना नमुतुमगे हदे नत वैर चेतना मादेश वेदना ඔබ සියපත් පොකුර සමගින් රැඳී සිටින මේ මොහොතේ නිහාල් ගම්හේවා කියන විශිෂ්ට ගණයේ නිර්මාණවේදියා ලාංකීය ගීතයේ 90 දශකයේ නිර්මාණය කරන්න වඩාත් හේතු සාධක වෙච්ච ගී සමුච්චයක් පිළිබඳ මතු කරනවා වගේම ලංකාවේ ජාතික තරුණ සේවා සභාවේ බෙල්ලුඩ් සෞන්දර්ය ගම්මානයේ රූපවාහිනී ගම්මානයේ නිර්මාණකරණයේ තෝතැන්නක් බවට පත් කරන්න ඔහු කර කැපකිරීම පිළිබඳ කතා කරමින් සිටිනවා. දැන් නිහාල් ගම්හේවා මහත්මයා මේ ජයසිරි අමරසේකර ගායනා කළා රොයි පීරිස් එකල ගායනා කරපු මාදැසි වේදනා ගීතය. ඒතර දැන් ගායන ශිල්පීන් පිළිබඳ මතු කරනවා වගේම සංගීතවේදීන් පිළිබඳ මතු කරන්නත් ජයසිරි නිසා මට හිතුණා. ඒතකොට මම කැමතියි මේ යුගයේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනය මොන වගේ විෂයපතයන් කෙරෙහිද යොමු වුනේ? ඒවා කොහොමද කළමනාකරණය වුනේ? දැන් මේ බෙල්ලුඩ් එකේදී අතරම සංගීතය සින්දිසක් කරාට පාඨමලකට ගියාට අමනාවරෙන් නිර්මාණ කිරීමට අපි ඒක කියනවා නමයි නිර්මාණ කරන්නට ඕන. සින්දු රියන්ඩ කරගන්න, සින්දු හදන්න නිර්මාණ කරන්න. ඒතර වැඩි පවරනවා අපි. දැන් අපි නිර්මාණයක් කරාට පස්සේ මම නිර්මාණයක් කරාට පස්සේ මේගොල්ලෝ ළමයට බාර දෙනවා මේක දැන් ඕගොල්ලන් මේකට කෝර්ස් එක දාලා මේක ඔකෙස්ට්‍රා එකත් එක්ක තුලා මේක කරන්න කියලා. ඒතර ඉතින් ගායකයාට ගායිකාවට වෙන සින්දුම ප්‍රැක්ටිස් කරලා තියෙනවා. දැන් ඕගොල්ලෝ මේක වැඩේ කරගෙන යන්න. ඒතර ළමයන්ට ඒ දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒක කරගෙන යනවා. ඒතර ඒගොල්ලන්ට එකෙන් අත්දැකීමක් එනවා. ඒකත් එතනදී මම කළා. එතකොට දැන් ගායනය සංගීතය ඊළඟට බුදුවත්ත මහත්මයා නර්තනය හිටියේ. ඔය අතරේ අපේ මිත්‍රයෝ හිටියනේ මේ ඔය ශාස්ත්‍රීයම රැඳිලා හිටපු දැන් අපි සේන ගෝබීසිංහ වගේ චරිතයක් ගත්තොත් එහම ඔහු නිවේදකෙක් විදිහට අපි දකින්න. නමුත් සංගීතය තමයි කරේ විශේෂයෙන්ම වයලින් වාදනය. දැන් බෙල්ලුඩ් එකේ මේ නිවේදන පාඨමාලාවක් නැහැ. ඒක නටු සංගීත. දැන් සේනක අපි තෝරගත්තට පස්සේ මම දත්තකේ මේ දවසක් ඔහු මාතර ෂෝ එකදී ඔහු අනවුන්ස් කරනවා මම දැක්කා. නිවේදනය කරන පස්සේ තමයි ඔහුට අඬ ගහලා ඔහු කිව්වා එන්න බෙල්ලුඩ් කැමති කියලා. මොකද බෙල්ලුඩ් එකට ගන්න නම් පුතා මේකේ පාඨමාලාවක් තියෙනවා. ඒක සංගීතෝ නටු මේ දෙකෙන් එකක් තෝරන්න ඕන. ඔයා මොනවා තෝරගන්නේ? මොකද නිවේදන නැහැ. පස්සේ මම සංගීත තෝරගන්නම්කෝ. ඒ පාර එහෙනම් එපට වයලින් එක තමයි ඔහු තෝරගත්තේ. ඉතින් කොහොම හරි ඉතින් ඔම බැනමන කෑ ගහලා කොහොම හරි ඔකට බලෙන් මගේ රින්ගෝ ගන්නට මොකද නිවේදන කටයුතු වැඩි කරගන්නත් එපා. මේ දක්ෂයෙක්නේ. නමුත් මේ අත විභාගයට ඔහු තියෙන ඔහුගේ උපාධිය තියෙන්නේ ඩිප්ලෝමා උපාධිය තියෙන වයලින් සංගීතේ. ඒකත් හරි ලස්සන කතාවක්. ඉතින් මේ දැන් මේ හැම එකම පිටුපස්සේ ඉන්නවා කැප වෙන්න පුළුවන් තරුණ පරම්පරාවක්. ඒ අය මම හිතන්නේ අනේක විද දුක් විඳලා තමයි ওই තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ඔබ වසර ගණනාවක් දශක කිහිපයක්ම තරුණයන් එක්ක ගත කරපු නිර්මාණවේදියෙක් සහ උපදේශකවරයෙක් විදිහට මේ තරුණයාගේ ආගමනය අද වෙනකොට කොතනද ඕන් ඉන්නේ? එදා හිටපු කැපකිරීම කරන්න පුළුවන් තරුණ පිරිසක් අද ඉන්නවද? මේ ගැන ඔබ දක්වන ආකල්පය කොහොමද? ඔව් ඇත්තටම දැන් එදා තරුණයා දැක්කහම අද තරුණයාගේ නිර්මාණශීලී බව අඩුයි. මම හිතන්නේ ඒක තාක්ෂණය සහ මේ අපි හිතනවා මේ දැන් ඔය ෆෝන් මොබයිල් ෆෝන් ඔකත් එක්ක මම හිතන ළමයි ගොඩක් දුරට දැන් ඉන්නේ ඒකත් එක්කනේ. ඒතර ඒගොල්ලන්ගේ විෂයපතේ වෙන්න පුළුවන්. ඒට අමතරව ඒගොල්ලෝ නිතරම මේකත් එක්ක තමයි ඉන්නේ. එතකොට මේගොල්ලන්ට මම හිතන රස වින්දනය කරන්නට දැන් ඒවකට තරුණයා කැසට් එකක් දාලා මේ තමයි කැසට් ප්ලේයර් එක දාලා වාඩිලා ඒක අහන් උන්නා. පැයක් හෝ එක අහනවා. කට්ටිය එකතු වෙලා මේ ගැන විවේචනය සාකච්ඡා පවත්වනවා. ඒක සීඩි තැටියක්. දැන් එහෙම වාතාවරණයක් නැහැ. දැන් තරුණයා කියනවා තනි තනිව හුදකලා වෙලා තමා මේ ෆෝන් එකත් එක්ක තමයි ඒගොල්ලන්ගේ මේ වැඩේ තියෙන්නේ. ඒ හින්දා මම හිතන්නේ රස වින්දනයත් අඩු වෙලා තියෙනවා. ඒතර නිර්මාණශීලී කියන බවත් අඩු වෙලා තියෙන බේම. ඔබ කියන්නේ අර හිතලා වැඩ කරන්න පුළුවන් මිනිස්සු නැහැ කියන එක. නෑ. දැන් මේ නිහාල් ගම්හේවා කියන චරිතය ලියන්න පුළුවන් නැත්නම් ගී රචනා කරන්න පුළුවන් සංගීතවත් කරන්න පුළුවන් ගායනා කරන්න පුළුවන් චරිතයක් නේ මම කියවනේ හොඳ වාග්ගයකරුවෙක්. ඒතර ඔබ අර ගායනය කියන එක පසකලා අර වරප්‍රසාද අඩු සංගීත නිර්මාණය සහ ගීපද රචකයා කියන භූමිකාව තෝරගන්න. ඇයි? ඒත් දැන් මම අතර සරල ගී ගායකයෙක්. ගුවන් විදුලියේ මම සරල ගී. ඒක තමයි මම කිව්වේ. සමථ ගායකයෙක්. නොසමහරට දැන් මගේ ඒ සරල ගී වලට ගාපු ගීතත් මම අපේ ගෝලයන්ට දීලා තියෙනවා කැසට් වලට කියපල්ලා කියලා. එතකොට දැන් මම බෙල්ලුඩ් එකේදී දැන් මම හිතන්නේ මම බෙල්ලුඩ් එක ආභරණයක් කරගත්තේ නැහැ මගේ ජීවිතේට. දැන්
මම දැන් මුල්ලු ගෙදර ගත්තාම අපේ හිටපු ප්‍රදේශකවරුන්ට විවිධ සංචාර ඊළඟට වේදිකාව උන්ට ගායනා කරන්න උන්ට නර්තනය කරන්න එහෙම වේදිකාව අවසර දුන්නා. නමුත් මගේ කාලේදී මම එයා බාරගත්තේ නැහැ. මම කිසිම විවිධ සංචාරයකට ගියෙත් නැහැ. වේදිකාවේ ගීතයක් ගායනා කළෙත් නැහැ. මම නිර්මාණ කරලා මේ තරුණයට සේවයක් කළ යුතු කියන ප්‍රමාණය මට තිබුණා. මොනවද දෙයක් කළ යුතුයි කියන එක. මගේ ගුරුවරයා කිව්වා දැන් ඔතනට ගියේකේ ඔබ මොනවාර දෙයක් කරන්න ඕන. ඔතන ගිහලා ඔබ නම හදා ගන්න ඔබ කීර්තියක් ගන්නට මෙතන අවස්ථාවක් තියෙනවා. ඔබ දැන් මේ අපි මේක විශේෂ අනුමත කරලා දුන්නොත් ඔබට ඔබ ඒතර වැඩ කරන්න ඕන. ඒ හින්දා මම ඒ ටික කරා. පාඨමාලාව ගෙන්නවා සංගීත නිර්මාණ කරා ගායකව බිහි කරා. ඉතින් මට මොනවා වුණේ ඒගොල්ලන් එතට යන නිසා මගේ දේවත් මම කැප කළා. එහෙම තමයි මම කළේ. දැන් ඔබ ශාස්ත්‍රීය ගමන් කරන මම දකින්න ඔබේ විශේෂත්වයක් ඔබ මේ තාක්ෂණයට බිය නැහැ කියන එක අතන්තර. ඔබ ඔක්ටෝපෑඩ් යොදා ගන්නවා සහ ඒ උගේ එන අලුත් සංගීත භාණ්ඩ පටිගත කිරීම සඳහා යොදා ගන්නවා. ඒතර ඔබට තිබෙනවා මේ තාක්ෂණික විප්ලවයක්. ඔබ සොයාගෙන යනවා ශබ්දාගාර. මම කැමති ඒ මිනිසුන්ට නොපෙනෙන අර තාක්ෂණීය සහ සංගීතය කියන තැන චුට්ටක් නැවතිලා ඔබ කතා කරනවා. මොකද ඇත්තටම දැන් අලුත් මං හිතන්නේ මොනවා හරි අපි අලුත් දෙයක් කෙරුවොත් තමයි මේ ඒක සමාජයට යන්නේ. අර තියෙනම දේ කෙරුවා කියලා මං හිතන්නේ අපිට යන්න බෑ. අපි අලුත් දෙයක් යමක් කරන්න. පොඩි දෙයක් අලුත් යමක් කරන්න ඕන සංගීතයට. ඒතර මං හිතන්නේ ඒක තමයි ඔක්ටෝපෑඩ් එක අපි යොදලා ඉල්ල එකෙන් කරව සාර්ථක වුණේ. ඊට පස්සේ මං හිතන්නේ ලංකාවේ අරුණු දාසේ තරම් සංගීත කණ්ඩායම් බිහි වුණේ නැහැ කොයි යුගයකවත්. මොකද මේ කැසට් පටිය දාලා මේගොල්ලන්ට මේකේ මේ වාදන සපය ගන්න ළමයින්ට පුළුවන් වුණා. මොකද ඒකේ වාද ශිල්පීන් අඩුයි, ගොඩක් බහඬ නැහැ. ඒ තම ළමයින්ට මේක දාලා මේගොල්ලන් ගොඩ නගාගත්තා. 5-6 දෙනෙක් උතන සංගීත කණ්ඩායම ගොඩ නගාගත්තා. උතන මේ නිර්මාණය කරනකොට ගහන්න පුළුවන් වුණා. ඒක ලොකු වාසියක් වුණා අපේ ගායකයන්ට ඉස්සරහට යන්න. ඔව්. දැන් එතකොට ප්‍රසංග එවකට ආවා FM ගුවන්විදුලිය ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. එතන ජනප්‍රිය වෙනවා. කැසට් පට සංස්කෘතිය ජනප්‍රිය වෙනවා. රූපවාහිනිය ඇතුළේ ඔන්න ඔබේ ගෝලියෝ පේන්න පටන් ගන්නවා. එතකොට මේ හැම ගයක් ගමකම ගයක් ගානේ මේ ඔබ නිර්මාණය කරපු ගීත ඇහෙන්න පටන් ගන්නවා. දැන් අන්න ඒ උද්දීපනය නිර්මාණ වේදිකයක් විදිහට ඔබ දැක්කේ කොහොමද? මම හිතන්නේ මට ඕමනවනේ ඒ දේ කරන්න තමයි. මොකද දැන් අර මට ඕනේ අලුත් දෙයක් කරන්නට ඕන. අලුත් අපි මේ මොනවද මේ නිර්මාණයෙන් කරන්න පුළුවන් කියන එක. මේ එක තැනක අපිට කොටු වෙන්න ඕනද නැත්නම් අපිට අලුත් දෙයක් කරන්න පුළුවන්ද කියන එක. උද දැන් මගේ හුඟක් සින්දු වල ගත නිර්මාණ යටින් රාගධාරී සංගීතය තියෙනවා. සංගීත රාග තියෙනවා. නමුත් ඒ රාගයේ කුමක්ද කියලා කෙනෙකුට එකපාර අල්ල ගන්නට බෑ. යටින් වස්තු බීජයකට වාච කරලා තියෙන්නේ. උතන එන හුඟක් මේ යනිත පාවිච්චි කරතේ බටහිර සංගීත බහන්න. බටහිර සංගීත බහන්න යොදමින් ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ රාගධාරී සංගීත රාග ගීතර යොදමින් සාම අපේ දේශීය සිංහල කටහඬ වල කවමින් ගත හොඳ නිර්මාණ. ඒක මම හිතේ සාර්ථකයි වුණා කියලා. ඔබේ නිර්මාණ අතරේ මේ ඔබේ પરම්පරාව ගැන කතා කරනකොට ජාතික යෝන්ගේ කණ්ඩායම නිර්මාණය කිරීමේදී මුල් අවස්ථාවේ ශිෂ්‍යයන්ට ලැබුණු අවස්ථාවක් වුණාලු මේ පහන දල්වන්න එන්න කියලා. එතනදී මේ අපිට කිව්වේ මේ වැඩසටහනටම ඇවිල්ලා අපේ සෝමසිරි මැදගෙදර කලා ශිල්පියා ඔහු තමයිලු මේ යෝන්ගේ කණ්ඩායමේ පහන දල්වන්න එකතු වුණේ ශිෂ්‍ය પરම්පරාව. දැන් ඔබේ නිර්මාණයක් සෝමසිරි මැදගෙදර ගායනා කරනකොට ඔබ ඔහු පිළිබඳ දෙන තක්සේරු සෝමසිරි බොහොම මේ තැම්පත් බොහොම මේ සරල චරිතයක්. සෝමසිරි මං හිතන්නේ කවදාකවත් එහෙම අර මේ කඩාගෙන ඉස්සරහට යන්න ඕන කියලා එහෙම අදහස හොය ඉන්නේ විදිහට හොය සාමාන්‍ය විදිහට සහමදාම ඉන්න විදිහ චරිතයක් තමයි සෝමිය මං දකින්නේ. ඒ වගේ තමන්ගේ සංගීත උපදේශකවරයා ඒ වගේ අපූර්ව උද්ෘතයන් ලබා දෙනකොට සෝමසිරි මැදගෙදර කලා ශිල්පියාට මෙතන ගායනා කරන ගීතය ඇතුලේ තිබෙන රහ තව උද්දීප්තයක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන නිසා සෝමසිරිය ආදරෙන් ආරාධනා කරන්නේ.
මට ආදරේ ඒ ලෙස කියා ඔබ මා හැර ගියා නම් ඒ ලෙස කියා ඔබ මා හැර ගියා නම් හිතකින්ද ආවේ යලි මා සොයා හමුවන්න ආවේ ඇයි දෝයා හිතවන්න දෝමා දිවේදනා අවසන්න ලඳුනේ මා පිතුසිනේ ඔබ මා සම්මුදසින් ඔබ මා සම්මුදසින් වල්මත්තුනාරු ඔහුගේ ලොයින් ඔබ විටමන් කලාරු මා සිතෙදා ඔබ අඬවා ගියා මා සිතෙදා ඔබ අඬවා ගියා ඒ සිතම ආයේ සනසන්න අමුවන්න ආවේ ඇයි දෝයා හිදවන්න දෝමා දිවේදනා අවසන්න ලඳුනේ මා පිතුසිනේ ඔබ මා සමුගත් දිනේදා ඔබ මා සමුගත් දිනේදා ඔබ මා සමුගත් දිනේදා විශාරද නිහාල් ගම්මේවා ඔහුගේ ගීතය ඇතුලේ අපි රසවත් වුණා. අදටත් මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය අඩු නැතුව ලැබෙන්නේ තමන්ගේ සංගීත උපදේශකවරයා මෙතන ඉඳද්දී ඒ පරම්පරාව මෙතන ගීත ගායනා කරන නිසා. ඔවුන්ට ඔබ ආදරය කරනවා. ඒ පිටුපස සිටින මහා නුගරුක තමයි අද මෙතන ඉඳගෙන මේ අදහස් එකතු කරන්නේ. බෙල්ලුඩ් 90 දශකයේ ජනප්‍රිය ශිල්පීන් ගොන්නක් ප්‍රාසංගික වේදිකාවට ශේෂ්ත්‍රයට එකතු කරපු තැන. නිහාල් ගම්මේව මහත්මයා දැන් මේ ලංකාවේ තරුණයෝ ඉන්නවනේ දක්ෂතා තියෙන පිරිස් විවිධ තැන්වල විසිරීලා උගාක් තැන්වල හැංගිලා. දැන් මම දන්නවා ඔබ තරුණ සේවා සභාවේ එහෙම හැංගිච්ච මිනිස්සු ඔක්කොම ගෙනල්ලා කොහොම හරි මේ පාඨමාලාවට ඇතුල් කරගත්තා. අද අපිට මෙවැනි කැපවීමෙන් යන අලුත් පිරිසකගේ පොඩි හිඟයක් තියෙනවා. හිඟයක් තියෙනවා. මම හිතන්නේ දැන් බෙල්ලුඩ් එකේ 90 දශකයෙන් පස්සේ මේ බෙල්ලුඩ් එක හරහා නිර්මාණය වෙච්ච ගායක ගායිකව අඩු වුණා. ඒ කියන්නේ මම 1997 එනකොට මම ප්‍රධාන කාර්යාලයට ස්ථානමාරුව කරගෙන ආවා. ඊට පස්සේ ඒ පුරපාර ඒ කියන්නේ දැන් ඒ වගේ නිර්මාණ කරන්න. අතන නිර්මාණ කරන්න එහෙම බලපෑම් තියෙන කෙනෙක් ගුරුවරයෙක් එතන හිටියේ නැහැ. වයින් පස්සේ වෙනවා උපදේශකවරු ආවා. නමුත් ඒ අය පාඨමාලාවට තමයි ඒගොල්ලන්ගේ අඩිපොළ දක්ෂකම් තුන ඒකට උපාධිකාරයෝ. නමුත් අර නිර්මාණ කරන පැත්ත ඒ පැත්ත ආගෙන නැහැ. කැස සභාව තරුණ සභාවනොත් කැස නිෂ්පාදනය කරේ නැහැ. ඒකත් මම හිතන්නේ ආයතන පැත්තෙන් කරුවේ ලොකු වැරද්දක්. මොකද ඒක ඒ දිගට මේක යන්න තිබුණා. යෝන්ගේ 43න් පස්සේ නිර්මාණය කරේ නැහැ. අන්තිම 43 චන්දන්ලා සිංකරපේක. එතකොට ඊට පස්සේ මේ නිර්මාණ පැත්ත වැටුණා. එතකොට ඒ කිසි උමනාවක් තිබුණේ නැහැ උපදේශකවරුන්ට හරිය මේකට පැනලා මේ කරමු කියලා කියනුනේ නැහැ. ඊට පස්සේ තුනු ශක්තිය වැඩසටහන පටන් ගත්තා. 97 ඔබ කොළඹට ආවෙන් පස්සේ 2000 දක්වාම තුනු ශක්තිය වැඩසටහන ඇතුලේ ඒකට මහන්සි වුණා. ඉතින් ඒ තුනු ශක්තිය වැඩසටහනත් එක්ක මම හිතන්නේ ඒ වැඩසටහනට අපි බෙල්ලුඩ් එකේ මේ වාදක ශිල්පී සහභාගී කරා. ඒකත් එක්ක මම හිතන්නේ ඒක ගියාට පස්සේ මේ අර පැත්ත ටිකක් යටපත් වුණා කියලා මම හිතනවා. නමුත් ඒක දිගටම යන්න තුමුණු වැඩ. ඔබ කියන එක නැවතිච්ච අපරාධයක්. මොකද මේක වෙනම ගේන එකක් නේ. තුනු ශක්තිය කියන එක. දැන් අතර නේවාසික ළමයි ටිකක් ඉන්නෝනේ බෙල්ලුඩ් එක. ඒතර ඒගොල්ලන්ට යක් වෙන්න ඕනේ නේ. ඔව් ඒතකොට දැන් තුනු ශක්තිය හරහා ශශිකා නිසංසලා සුභානි හර්ෂණී ඉන්දික ප්‍රසාද් වගේ ශිල්පීන් ගොන්නක් එකතු වුණා. ඇත්තටම මේ සියලු කාරණා එක්ක අපි කතා කරලා බලනකොට
දැන් ඔබ නිර්මාණය කරනවානේ පෙර පරපුරත් එක්ක ගැලපෙන පරම්පරාව. ඔව්. මං කියන්නේ අදත් නිර්මාණ බිහි වෙනවා. නමුත් එතන තියෙන සංස්කෘතික ගැටුමක්. ඒ සංස්කෘතික ගැටුමක් ඇති නොවන තැනට ඊළඟ පරම්පරාවේ ගීත නිර්මාණය කරන්න ඔබ හිතුවේ කොහොමද? ඔව් ඇත්තටම දැන් එතනදී අපිට තාක්ෂණය තමයි මොකක් උදව් කරගන්න පුළුවන් වෙන්නේ. තාක්ෂණ දේවල් උපයෝග කරගන්න පුළුවන්. ඒතර අලුත් මේ දැන් අපේ මේ ස්වභාවික සංගීත භාණ්ඩ හැරුණාම වෙනම අපිට දැන් එක එක හඬවල් පිටරටවල වල තියෙන එක සංගීත භාණ්ඩවල හඬවල් එහෙම අපිට දැන් ගන්න පුළුවන් අලුත් තාක්ෂණය අනුව. ඒවා මේකට යොදන්නට පුළුවන්. ඒකත් එක්ක හැබැයි මම හිතන්නේ මේ පද රචනය කියන එක ප්‍රධානයි. මම පද රචනය කියන බොහොම සරල විය යුතුයි කියන එක තමයි මගේ තේමාව. මොකද දැන් අපි ඉගෙන ගන්න කාලේ අපිට සාහිත්‍ය වෙනම තුන සාහිත්‍ය අපි වෙනම ප්‍රගුණ කළා. නමුත් දැන් අලුත් පරම්පරාවට මම හිතන සාහිත්‍ය කියන විෂය තරම් කෙරෙන්නේ නැහැ මගේ දැනුම හැටියට. උතර ඒගොල්ලන්ට අර වගේ හරබර වචන දාලා නිර්මාණ කරොත් ඊළඟට රසවින්දනයට ඒක බාධාවක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක අමාරුවක්. උතර ඒක සරල බසින් ගීත ලියවිය යුතුයි. ඕන්ට අඩේ බොළඳ විය යුතුයි කියන එක නම් මම කියන්නේ නැහැ. මොකද හුඟක් සරල වෙලා බොළඳම ගියොත් එහෙම ගීතයකට තියෙන වටිනාකම නැති වෙනවා. නමුත් සාමාන්‍ය සරල වචන අපේ ගීතවල වගේ එහෙම නිර්මාණ කරොත් මම හිතනවා මේ අලුත් පරම්පරාවට ආපහු එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඔය කියන්නේ ගීතයක වැඩි බරක් දෙන්න ඕනේ සංගීත නිර්මාණය. සංගීතයට ප්‍රධාන වෙන්න ඕනේ. දැන් මේ වෙනකොට ඔබ නිර්මාණය කරපු ගීත ගොඩ අපි කතා කළොත් එහෙම ගීත කොච්චර විතර ප්‍රමාණයක්? 1500ක් විතර. 1500ක් විතර. ඒ ඔස්සේ ගොඩනගපු ඊළඟ පරම්පරාව ගැන කතා කළොත් කී දෙනෙක් විතර? පරම්පරාව මම හිතන්නේ විශාල සංඛ්‍යාවක් වෙන දහස් ගණනක් ඇති. මොකද දැන් සංගීත ශිෂ්‍යය ගත්තාම මේ අපේ වාද්‍ය ශිල්පීන් ගායකයෝ ඊට හැරුණාම හමුදාවල ත්‍රිවිධ හමුදාවල පොලිසි බෑන්ඩ් එකේ ගොඩක් ඉන්නේ මේ බෙල්ලුඩෙන්ගේ අපේ. ඔය කට්ටිය ඔක්කොම එක තැනකට එකතු කරන්න කවදාකවත් හිතුවේ නැද්ද? තාම නම් හිතුන්නේ එහෙම වෙන්න ඕන කියලා හිතෙනවා. මොකද වෙන්න ඕන කියලා හිතනවා. ඉතින් මම හිතනවා දැන් මේ වගේ වැඩසටහන් දැක්කට පස්සේ ඒගොල්ලන්ට පොඩි උත්තේජනයක් ඇති වෙන්නේ. ඔව්. අන්න අපේ සර් ඉන්නවා අපු මොන හරි දෙයක් කරමු. ඒගොල්ලොත් උනන්දු වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ටත් ඒක අවස්ථාව පැහැදින්න ඕනේ. ප්‍රින්ස්ට සුදුමල් පොකුරක් ගීත නිර්මාණය කරන්නේ? ඒක නිර්මාණය කරේ ඔහු ඉල්ලීමක් කරා. ඔහුගේ තාත්තා නැති හින්දා සර් මට තාත්තා ගැන ගීත නිර්මාණ කරලා දෙන්න කියලා. ඒතර මගේ තාත්තා නැහැනේ. ඉතින් මම කල්පනා කරා ඔව් හොඳයි. මම හිතා ඒ හින්දා හොඳ නිර්මාණ මට ලැබුණා. විශේෂයෙන්ම මේ පසුතලයේ තියෙන්නේ සුදුමල් පොකුරක් අරන් කියන කතන්දරයේ තියෙන දැන් අපි කතෝලික පරිසරයේ මිනිස්සුනේ. අපේ හැම අවුරුදු නොවැම්බර් මාසයේ මලුංග සිහි කරන්න මිනිපෙට්ටිනට යනවා. අපේ මේ පරණ මිනිවල් සුද්ධ කරලා ඊට පන්දම් පත්තු කළා මේ හැම කතෝලික පරිසර ජනතාව මිනිපෙට්ටිනේ තමයි දාට ඉන්න දවසම. පරණ ණයවංග සිහි කරලා ඉතින් ඊට පන්දම් පත්තු කළා එදාට බොහොම මේ ඒගොල්ලන්ට පින් දීලා හැම කරන එකක්. උතර සුදුමල් පොකුරක් කරන් යන කතන්දරේ. ඉතින් ඒ කතන්දරේ මට මතක් වුණා. අපි එහෙමනේ කරන්න කියලා. ඒ තේමාව හිතේ තියන තමයි මේ ගීතේ නිර්මාණය වුණේ. ප්‍රින්ස් හරි රහට ගායනා කරපු ගීතයක්. අද පමුදුච විශ්වජිත් සුදානන් ගීතේ ගායනා කරා. Rahasi
විශාරද නිහාල් ගම්හේවා නිර්මාණය කරන ලද ඉතාම වටින ගී සමුච්චයක් එක්ක අපි මේ කාලය ගත කරමින් සිටින්නේ. ඇත්තටම අර පද සංකල්පනා කරේ අවධානය යොමු කළා මදිදූ කියලාත් මට හිතෙනවා සමහර වෙලාවට මේ ගීත අහනකොට. හැබැයි ඒ හැම මොහොතකම ඔබ මේ තනු නිර්මාණය කරමින් මේකට එන වචන ටික ගලපනවා කියන තැනින් අපි ටිකක් ලෙස්සලා යනවද කියලාත් මට හිතෙනවා. කොහොමනත් මේ දැන් නිර්මාණකරුවෙක් සතුව තනු නිර්මාණයට තියෙන හැකියාවයි රචනාවට තියෙන හැකියාවයි කියන කාරණාව පැති දෙකක්නේ ගමේවත් දෙකක්. ඔක එක තැනකට කියනවා කියන්නේ. ඔව්. දැන් ඇත්තටම දැන් ඔක දෙකක්නේ. පද රචක වෙන වෙනවා සංගීත නිර්මාණකර වෙන වෙනවා. දැන් බොහෝ දුරට එන්නේ පද රචක දුන්නාමනේ සංගීත අධ්‍යක්ෂණය කරන ගොඩක් අය. දැන් මතර මගේ තියෙන්නේ මම අර සංගීතය කලින් යොදාගෙන ඊට පස්සේ පද රචන කරගන්න එක. අමාරු කාර්යයක්. නමුත් කොහොම හරි මම හිතන්නේ ඒකට අර අවධානය යොමු කරගෙන සංගීතයේ අධ්‍යාපන ලැබීම සහ මේ අපේ යුගයේ තේ පොත්පත් කියවලා තියෙනවා. අපි අපට මොකක් සාහිත්‍ය පොත්පත් තිබුණා එහෙම. ඒවත් එක්ක ඒ දැනුමත් එක්කයි මේ නිර්මාණ කිරීමේ හැකියාව මම හිතන්නේ එන්නේ ඇත්තේ. ඒකත් එක්ක තමයි මම මේ වැඩේ යන්නේ. ඉතින් ඒක මට ලොකු අමාරු කාර්යයක් නෙවෙයි. ඕනම වෙලාවක ඕනම දෙයක් මට එහෙම කරන්නට පුළුවන්. පුළුවන්කම තියෙනවා. දැන් ඔබ නිර්මාණය කරපු ගීත ඇතුළේ ඔබම ලියූ මේ පද කොයිතරම් වර්ණවත්ද කිව්වොත් එහෙම මම කියන්නේ SMS නැති කාලේ චැට් නොකරපු කාලේ ලිපි මගින් ආදර ගනුදෙනු කරනකොට අපිට උදේ දෙන්න කොනොත් කිව්වා මේ ඒ කාලේ ආදර ලිපිවල වැඩිපුර තිබුණේ ඔබ ලියූ වචන කියලා. ඒක මම හිතනවා ඒක භාග්‍යයක්. ඊළඟ කාරණාව මේක අපි කතා කළ යුතු මාතෘකාවක්. ඔබ නිර්මාණය කරපු ගීතවල රූප රචනා කියන කාරණාව මම හිතන්නේ නැත්තේම නැති තරම්. හැබැයි මේ ගීත රසිකයා වැළඳගෙන තිබුණා. ඔබට එහෙම උනේ ඇයි? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ආදරය ගැන ලියනකොට ආදරේ විවිධ පැතිකඩවල් තියෙනවානේ. ආදරය කියන එකක් වුණාට එක කෙනා බලන්නේ පැතිකඩවල් තියෙනවා. උතර විවිධ දැන් සමහරට මගේ ගීතයක් එක්කෙනෙක් රස විඳිනකොට සමහරට තව පූර්ණ රස විඳින වෙන ක්‍රමයකට. ඔහු චිත්‍රය මවා ගන්නවා. ඔහුට වෙන චිත්‍රය මැවෙයි. සමහරට ඔහුගේ අත්දැකීම් මේකට එකතු වෙන්නත් පුළුවන්. උතර ඒ පිළිබඳව හොඳ ඉවක් තියෙන්න ඕන මේ ගීත රචකයාට සංගීතඥයා කියන එක මම ඔගේ හිතන්නේ. උතර ඒ ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් මේ දැන් ඔය හැම ගීතය ගොඩක් ගීතවල හුඟක් හැම එකේම මම හිතන්නේ මගේ අත්දැකීම ගීතවල තියෙන්නේ. මම සමාජයෙන් දැකපු දේවල් තමයි මම ගීතවලට යොදාගන්නේ. ඉතින් මම හිතනවා ඒක තමයි ඒකේ සාර්ථකත්වය. ඒ කියන්නේ සමාජයෙන් ගත්ත අත්දැකීම් පෙරලා ඒ අයටම ප්‍රදානය කරන වෙන විදිහකට. ඔව්. එහෙම තමයි උනේ. ඔව්. දැන් විශාරද නිහාල් ගම්මේවට මම ගරු කරන සාධකයක් තියෙනවා. ඒ සාධකය තමයි ඔහු සංගීත ගුරුවරයෙක් උපදේශකවරයෙක් විදිහට මේ මහ පොළොවේ උපදින
සංගීතමය ලක්ෂණ තියෙන මිනිස්සු කොතන හරි දැක්කද? ඒ අයට අත දීලා අරගෙන ඇවිල්ලා හදලා වඩලා සමාජයට පෙරලා තිලින කළා මෙන්න ඊළඟ පරම්පරාවේ මිනිස්සු කියලා. මම කියන්නේ දැන් ඊළඟ ගීතේ ගායනා කරන්න සූදානම් ඉන්නේ විජය බණ්ඩාර වැලිතුඩුව. සඳ බලාකුලින් කියන ගීතය. මම හිතනවා ඔබ විසින් ඒ පරම්පරාවේ ශිල්පීන්ව මේ ශ්‍රේෂ්ඨයට ඇදගෙන ඒම පිළිබඳ කතාවේදී හොඳම තැන තමයි විජය බණ්ඩාර වැලිතුඩුව කියලා. ඔබට කොහෙද හමු වෙන්නේ? හොල් මාතරේ ලග්ගල පල්ලේගම බොහොම දුෂ්කර ගම්මානයක්. ඒ අවුරුදු 10කට ගායනා තරඟයකදී වැලිතුඩුව ඇවිල්ලා ගීත ගායනා කළා. ඔහු ඒදී මේ ප්‍රථම ස්ථානය ගත්තා. ඒ ලග්ගල පල්ලේගමදී. ඊපස්සේ තමයි ඔහුව මේ කණ්ඩායමට අපි අඬ ගහලා එන්න කැමති කියලා අහලා ඔහුව බෙලුම් ගම්මානට ගත්තේ. ඔබේ සුමුදු අතින් එතකොට සඳු වලාකුලින් සනාසන්න මාධ්‍ය බල පෙරදා දෑතේවිලි මේ වගේ තාම ලස්සන නිර්මාණ ගොන්නක් විජය බණ්ඩාර වෙනුවෙන් ඔහුගේ සංගීත උපදේශකවරයා නැත්නම් ගුරුවරයා මේ ශිල්පියාට හදලා දෙනවා තමන්ගේ ගමන යන්න. ඔහු දැන් සංගීත ගුරුවරයෙක්. ඒක අපි වාසනා ගුණයක් හැටියට දකිනවා. අර ඔබ කිව්ව කැත්ත උදැල්ලේ වැඩ කරන්න හිටපු තරුණයාගේ දෛවය වෙනස් කිරීමේ පුරෝගාමියා වෙන්නේ නිහාල් ගම්මේවා කියන චරිතය. ඒ නිසා මම කිව්වේ ප්‍රේක්ෂක හිතවතුනි මෙවැනි ගුරුවරු මේ රටේ බිහි වෙනවා නම් තව තවත් අපේ රටේ මේ ප්‍රශ්න ඇති වෙන්නේ ඒ දක්ෂතාවය හොයාගෙන ගිහිල්ලා ඒ තැන නිර්මාණය කරලා දෙනවා. අපි විජය බණ්ඩාරට ආදරයෙන් ඇරයුම් කරා. වැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකයට නැගේ සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකයට නැගේ ගඟකාර ලෙසින් මගේ දෑත අරන් දෙත්වලින් සිපගත්තා ගඟකාර ලෙසින් මගේ දෑත අරන් දෙත්වලින් සිපගත්තා ආදර සුවඳින් අතමල පිපිලා සතුටු කඳුළු ගැලුවා සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකයට නැගේ කලාමනාප වෙලා ඇස් රතු කරගත්තා විහිළුවක් කලාමනාප වෙලා ඇස් රතු කරගත්තා ලැලී ගිය පෙම් පුරාවත කියා මා අසරණ වූවා සඳු වලාකුලෙන් නිති රැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකයට නැගේ සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකයට නැගේ විශාරද නිහාල් ගම්මේවා මේ හැම කටයුත්තක් නිර්මාණය කරන අතරතුරේ
ඔහුට තිබෙනවා මේ මම කියන්නේ මගේ ජීවිතේ මම ඔබ දකින විදිහට ඔබට ගෙවල් දෙකක් තිබ්බ කියලා මම හිතන්නේ. එකක් ජාතික තරුණ සේවා සභාව. අනික ඔබේ කුඩුම්බිය. දැන් මෙතෙක් කියලා අපි කතා කරපු හැම දෙයක්ම අර තරුණ සේවා සභාව හරහා ගොඩනගිච්ච දේවල් ගැන කතා කළේ. ඒක පෞද්ගලිකව ඔබේ ජීවිතයේ ඔබේ බිරිඳ දරුවෝ ගැන මම කැමති තොරතුරු දැනගන්න. මගේ බිරිඳ වැලිගම එක්කෙනෙක් බැන්දේ. දුවෙක් ඉන්නවා එක දුවයි. ඉතින් දුව දැන් ඉංජිනේරුවරයෙක් නෝනා ගෘහිණියක්. ඉතින් දැන් මම පන්ති එහෙම කරනවා නේ ගෙදර ක්ලාසස් කරනවා. ඉතින් ඒකට සහයෝගය දීලා ඉතින් ඒගොල්ලන් දෙන්නගේ සහයෝගය මට හම්බ වෙනවා. ඉතින් ඒක කරගෙන ඉන්නවා. නිර්මාණයක් කරන්න විවේක බුද්ධිය කියලා එකක් තියෙන්න බෑ. ඔව්. මට හැබැයි එහෙම විශේෂයෙන්ම මේ නිර්මාණ කරන්න කියලා එහෙම නැහැ. මට ඕන වෙලාවක එහෙම ඕන වෙලාවක උගත නිර්මාණයක් ටක් ගාලා මට කරන්න පුළුවන්. මට ඒක ටක් ගාලා මුළු ඔළුව හදා ගන්න පුළුවන්. දැන් ඕනම දැන් මම හිතන්නේ නගරේ කියනකොට සෙන ගොඩේ හරි දැන් ඕනක මට එහෙම පුළුවන් විතර මම ඔළුව හදාගෙන තියෙන්නේ. මම දැක්ක එක දෙයක් තමයි මේ ඔබේ සියලුම ගෝලයෝ හරියට මේ ඔබේ දරුවෙක් වගේ කොතරම් වයසට ගියත් ඒ ගරුත්වය එහෙමම තියෙනවා. මේකේ රහස මොකක්ද? මම හිතන්නේ දැන් හරියට විඥානකෝලව හැදීම සහ දැන් සමහරට දැන් ඒ යුගයේදී ඒගොල්ලන් තරුණාවිදීද මම හිතන්නේ මම තමයි කෑ ගහනකොට ඒකට සමහරට මාගේ අමනාපයන්ට හිතෙන් අඟවන්නේ නැහැ නමුත් ඇති නමුත් මම හැබැයි කෑ ගහලා ඒ දොස් කියලා බැන්නත් අපෝ මම ඒගොල්ලෝ කතා කරනවා කතා කරලා ඉතින් මේ අඩුපාඩු පෙන්නලා මෙන්න මෙහි ඉඳයි කියලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා කොහොමද මට ඉක්මනට තරහ යනවා. මොකද ඇත්තටම මගේ රාජකාරී සමරේ වැඩි. මොකද ඇත්තටම මට මං හිතුවට වඩා ලොකු රාජකාරී ගොඩක් මට හම්බුනේ. මොකද බයකීමක් මේ තරුණ ගොඩක් බයකීම නිර්මාණ මේ පාටමල හෙන ගොඩක්නේ. උතර ඇත්තටම හරීම තද මේකකින් තමයි ඉන්නේ. නමුත් හැබැයි එහෙම කියලා හැම වැඩක්ම අත්හැරේ නෑ. හැම වැඩේම කරා. මේ ඉක්මනින් කතා බහෙන් ඊළඟ ගීතේ යන්න හිතුවේ මේ ගීතයට විශේෂ ගීතයක් කියලා මට හිතෙච්ච නිසා. මේ නාවලන්නාසි ගීතය ඔබට ලැබුණේ කොහොමද? මට මේක ලැබුණේ මම මේ ඉගෙන ගන්න කාලේ මම කොළඹ ඉගෙන ගන්න කාලේ සංගීත ඉගෙන ගන්න කාලෙම සංගීත භාණ්ඩ කඩයක් තුන පොරොලිස් සමාගම කියලා. ඕකේ ලිහිබඩු තිබුණේ මොකද සංගීත භාණ්ඩ අංශෙකුත් තියෙනවා ඒකේ. ඒකේ හිටිය වයසක අංකල් කෙනෙක්. එයා තමයි මේ ජාතිකයන්ද මගදලා බොහොම වයස අවුරුදු 75කට වගේ. එයා දන්නවා මම හැමදාම බඩු ගන්න ඉතින් ඔය ගියාම සමානතරක් විතර ඒ ගිහලා සංගීත භාණ්ඩ කම්මිය නමනම් ගන්නවා. ඒ තමයි කිව්වා මේ පුතාට මං පරණ සින්දු පොතක් තියෙනවා දෙන්නම් කියලා දුන්නම යටලා ආච්චුවක් ඇදලා එහෙම මේ පොතේ වටිනාකම රුපියල් 2යි. සංගීත සාගරද මොකක්ද දුන්නොම එක තමයි නමත් දුන්නේ මම. මියුරු ගී හරිම හරි. පස්සේ මම ඒක අරගෙන බලපුවම ඕන ඔය ගීත ඔකේ තිබුණා. ඒ ගීත පොත මාළඟ තාම තියෙනවා. ඒකෙන් තමයි මේ ගීතය මම නිර්මාණ කරේ. පැරණි රචනාවක්. ඔව් පැරණි රචනාවක් පැරණි. මම හිතන්නේ මේ ජේ.පී. රාජපක්ෂ කියලා කෙනෙක් තමයි ඒක තිබුණේ. ඔතන දැන් මේකේ මට ආරංචි වුණා මේකේ පැරණ තැටියකුත් තියෙනවලු මේ ගීතේ. නමුත් මම ඒක අහලා නැහැ කවදාකවත්. මේ ඒකේ ගීතයක් තියෙනවලු. නමුත් මේ තනුවනේ මේ වෙන තනුවකින් මම නෑ අහලා නැහැ. ඉතින් මේක තමයි මේ මම නිර්මාණ කරපු නිර්මාණය පද රචනය නම් මේකට චන්ද්‍රසේනට කාටහන්ට ගැලපෙන්න නිර්මාණය කළා. කොයිතරම් රහ ගීතයක්ද නේද? ඒ පැරණි ගීතය මම අහලා තියෙනවා ගුවන්විදුලියේ. ඒකේ වචන ටිකක් වෙනස්. ඔබේ ගීතය අඩංගු වෙලා තියෙන වචන ඊට වඩා පොතේ වචන මට දුන්න ටික තමයි තියෙනවා. අපි ඉතින් චන්ද්‍රසේන හෙට්ටිආරච්චිට ආරාධනා කරමු මේ ගීතය ගායනා කරන්න. දැන් චන්ද්‍රසේනට ඔක තියෙනවනේ තව දෙපැත්තෙන් නේද? තව කණ්ඩායම එකව වෙලා ගීත කොටසකුත් තියෙනවා. ඔව්. ඉතින් ඒකට අපි මෙතන ඉන්න අපේ අතුල ශ්‍රීටයි නේද විජේ බණ්ඩාර සහෝදරයාට ආරාධනා කරමු චන්ද්‍රසේන අයියට උදව් කරන්න කියලා. नावल अन्नासी कोटे दොඩම් ජස රසය කෑමට කල් කෙස සීනං කුකුම්පඤ්ඤ වීදියේ ඉනිය පඹොම රසා नावल अन्नासी कोटे දොඩම් ජස රසය කෑමට කල් කෙස සීනං කුකුම්පඤ්ඤ වීදියේ ඉනිය පඹොම රසා පොල් හොඩි කොළඹ මස්කරි නුවර පොල් හොඩි කොළඹ මස්කරි දැනිලා රස බොහෝ ඔදන්නේ අලු පොත පොල් එක කෑවම කණ්ඩ හැකි බඩ පීරෙනකම්
එළවලු ව්‍යාංජන රත්නපුරේ ලාභයට ඇති ඔන්න තරම් නාවල අන්නසි කෝටේ දොඩම් යස රසය කෑමටා කල් කෙසෙ සීනකු කුම්පඤ්ඤ වීදිය කිරියා පඹොම රසා නාවල අන්නසි කෝටේ දොඩම් යස රසය කෑමටා කල් කෙසෙ සීනකු කුම්පඤ්ඤ වීදිය කිරියා පඹොම රසා කටට රස ඇති රුහුනේ මීකිරි කටට රස ඇති රුහුනේ මීකිරි පැණිහා රස බොහෝ ඕතන්දි අලු පොත පොල්ලෙක කෑවම අඬක කිපඩ පීරණකම් එළවලු ව්‍යාංජන රත්නපුරේ ලාභයට ඇති ඔන්න තරම් නාවල අන්නසි කෝටේ දොඩම් යස රසය කෑමටා කල් කෙසෙ සීනකු කුම්පඤ්ඤ වීදිය කිරියා පඹොම රසා නාවල අන්නසි කෝටේ දොඩම් යස රසය කෑමටා කල් කෙසෙ සීනකු කුම්පඤ්ඤ වීදිය කිරියා පඹොම රසා කල් කෙසෙ සීනකු කුම්පඤ්ඤ වීදිය කිරියා පඹොම රසා කල් කෙසෙ සීනකු කුම්පඤ්ඤ වීදිය කිරියා පඹොම රසා කල් කෙසෙ සීනකු කුම්පඤ්ඤ වීදිය ඉන්දියා පම්බෝම රසා සමුගැනීමට පෙරාතුව විශාරද නිහාල් ගම්හේවා සමග කෙරෙන කෙටි පිළිසඳර ප්‍රශ්න කිහිපයදී ඉන්නේ. ඒකට ප්‍රශ්න වලට වැඩිය මම යොදාගන්නේ උද්ෘත. මම කියනවා ඔබ එදා අද ජනප්‍රිය ශිල්පීන් එදා බෙල්ලුල්ලට තෝරා නොගත්තා නම් ඔබට ඉතින් මේ අය මොනවා කරාවිද? ඔව්. ඒගොල්ලන්ගේ දැන් මුල් කරපු රැකියාවන් හෝ එක සමහරට වෙනස් රැකියාවන් කරයි. මොකද සංගීතය ඒගොල්ලන්ගේ ඇඟේ පොඩි හැකියාවක් තිබුණත් මොකද මම ඒකට උදව් කරන්න සහයෝගය දෙන්න කෙනෙක් නැතුණොත්. ඔව්. ඒ ලබා දීපු සහයෝගය ගැන පැත්තක ඉඳලා බලන් ඉන්න ගුරුවරයෙක් විදිහට ඔබට හිතෙන්නේ මොනවද? ඇත්තටම සන්තෝෂයි. මොකද ඇත්තට දැන් මට උමනා දේ මම කළා කියලා හිතනවා. මොකද මගේ බලාපොරොත්තු ඒකනේ තිබුණේ. මොන හරි සේවයක් කළ යුතුයි, ඉගෙනගෙන ආවනම් සංගීතය කෙරුවා නම් මේක මොන හරි දෙයක් කළ යුතුයි. ඉතින් මට ගොඩ නැගෙන්න වඩා මට තිබුණේ කාට හරි සේවයක් කරන එක තමයි. මට හිතෙනවා ඒක ජාතික මෙහෙවරක් කියලා. ඒ පිළිබඳව මගේ ස්තුතිය ඔබතුමාට ප්‍රදානය කරනවා. මම ඔබට යෝජනා කළොත් ඔබ ජාතික තරුණ සේවා සභාවේ ස්වර්ණමය යුගයේ නිර්මාපකයෙක් කියලා. ඔබ ඒ පිළිගන්නවා? පිළිගන්න වෙනවා. ඒ ගෞරවයත් මම ඔබට දෙනවා. ඔබ ජාතික තරුණ සේවා සභාවේ බෙල්ලුට් සෞන්දර්ය ගම්මානයේ අවුරුදු 3ක ලලිත කලා ඩිප්ලෝමා පාඨමාලාව නිර්මාණය කරන්න වෙච්ච කැපවීම නිසා ඩිප්ලෝමා ලබාගත් පිරිස කොයිතරම්ද? එයයි අද ලංකාවේ විවිධ පාසල් වල ගුරුවරු වශයෙන් සේවා කරනවා. ඒ සේවාව ඉටු වෙන්නේ ඔබේ පාඨමාලාව කැප වෙලා එතන ස්ථාපිත කරපු නිසා. ඒ ගැන මොකද හිතෙන්නේ? ඔය ඇත්තටම දැන් ඒක උනේ තමයි නැත්තම් ඉතින් ඒ ළමයින්ට දැන් ගුරුත්වය කියන එකට සෑහෙන ශක්තියක් ඕන. සෑහෙන මේ දැනුමක් තිබිය යුතු. මොකද පරපුරක් ඒගොල්ලෝ හදන්න ඕනනේ. ඉතින් ඒ අවශ්‍ය උපදේශ සහ ඒ අවශ්‍ය අධ්‍යාපනය මම දුන්නා. ඒක හරි සතුටුයි. ඒගොල්ලන් ඒ වැඩේ හරියට කරනවා. ඉතින් මේ මම හොයලා බලනවා. ඉතින් මේ ඒගොල්ලන්ගේ ගෝල මට හම්බ වෙන ඒගොල්ලෝ කියන මේ මහවලා අපේ ගුරුවරයා මෙහෙමයි කියලා. ඉතින් ඒගොල්ලෝ අපි ගැන මතක් කරලා තියෙනවා. නිතරම ඉතින් මා ගැන කියනවා ඒගොල්ලෝ. මගේ ආවල් ගුරුවරයා මම ගුරුවරයා කියලා ඒගොල්ලන්ගේ ශිෂ්‍යයන්ට කියනවා. ඉතින් ශිෂ්‍යයෝ මට හමුනහම කියනවා. ඉතින් සතුටුයි ඒක ඉතින්. ඔව්. යෞවන සමාජ සමාජිකයෙක් ඔබ ගායකයෙක් කරනවා. ඒ ගැනත් සටහනක් ඕනේ. මම මේ කියන්නේ අතුල ශ්‍රී ගමගේ කියන. අතුල ශ්‍රී මේ මට හම්බෙන්නේ කඩුවෙල අපි යොන්ගේ ෂෝ එකක් කළා. යොන්ගේ කණ්ඩායම අරගෙන ආවිලා මම. ඒ ෂෝ එකක් කරනවා තමයි අතුල ඉල්ලීමක් කරා ඔට ගීතයක් ගන්න අවස්ථාව දෙන්න කියලා අපේ යොන්ගේ කණ්ඩායමත් එක්ක. ඉතින් අවස්ථාව දුන්නා. ඉතින් ඔහුගේ ගායන සත්‍යත් හොඳයි. ඊට පස්සේ ඊට පස්සේ ඔහු මාව හොයාගෙන ආවිලා නිර්මාණ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඒවන අපි නිර්මාණ කළා. කොච්චර විතර නිර්මාණ ප්‍රමාණයක්ද අතුලට? අතුලට මම හිතුවා සින්දු 35 40ක් වගේ කළා ඇති. මතක් කළොත් ලිස්ට් එකේ මට මතක් වෙනවා ආත්මේන් ආත්මේ හිම මීදුම් වලාකුළේ හිම මීදුම් වලාකුළේ කඳුලක් දෙවන්නද ඔව් සුසුම වීමගේ එතකොට මුතු කඳුලින් දෙන ඔව් ඒ ගීත මුතු කඳුලින් කරේ වෙන කෙනෙක් සුසුමක් තමයි අනිත් ගීත මම කරේ මේ ආදි වශයෙන් ජනප්‍රිය ගීත රැසක් අතුල ශ්‍රී වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා අතුල බෙල්ලුඩ් නොගියට
ඔබේ ඉන්න අර හොඳම ගී ගෝලයා වගේ චරිතයක්. අනිවාර්යයෙන්. දැන් අතුල තමයි ඉතින් ඇත්තටම දැන් මගේ ගෙවල් අසලමයි ඉන්නේ. ඔව්. ඕනේ එකට හොයලා බලලා හැමදේම කරන්න අතුල තමයි ඉන්නේ. අසල්වැසියන ළඟ හැමදේම හොයලා බලලා කරන අතුල තමයි. ඉතින් ඇත්තට ඔහුට ස්තුති කරන්නට ඕන. මොකද හැමදේකම මගේ පවුලේ පුද්ගල දෙයකට උනත් ඔහු තමයි දුවන ඇවිල්ලා හැමදේම හොයලා බලන්නේ. ඔව්. අතුල ශ්‍රී ගමගේ ආදරේ නැරෙවුම් කරන්නේ මේ උත්තම වැඩසටහනේ අවසානයේ විශාරද නිහාල් ගම්මේවා වෙනුවෙන් මේ ගීතය ගායනා කරන්නේ. ගනඳුරේ නිතිලොවේ මා සොයා එන්න දෙව්ලියේ හදවතේ රැඳී ගත ළඟින් තිබී අවදි නොවී ඉන්නම් මායන් තලාවේ නිල්වන්න පියවිලා රැක ගනඳුරේ නිතිලොවේ මා සොයා එන්න දෙව්ලියේ මන්න මද හසින් බලා දැනේ සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා ඇතමන් තලේ දුරක පාවෙලා ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා නිල්නුවන් පියවිලා රැක ගනඳුරේ නිතිලොවේ මා සොයා එන්න දෙව්ලියේ හදවතේ රැඳී ගත ළඟින් තිබී අවදි නොවී ඉන්නම් මායන් තලාවේ නිල්වන්න පියවිලා රැක ගනඳුරේ නිතිලොවේ මා සොයා එන්න දෙව්ලියේ එවන කුරුටු මල්ලතා සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ ඇතමන් තලේ දුරක පාවෙලා ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා නිල්නුවන් පියවිලා රැක ගනඳුරේ නිතිලොවේ මා සොයා එන්න දෙව්ලියේ හදවතේ රැඳී ගත ළඟින් තිබී අවදි නොවී ඉන්නම් මායන් තලාවේ නිල්වන්න පියවිලා රැක ගනඳුරේ නිතිලොවේ මා සොයා එන්න